පින්කමට තවත් කුසල් එකතු වීම සඳහා පොඩි දහම් කරුණු ටිකක් සාකච්ඡා කරමු. ධර්ම දේශනාවක් නෙමෙයි. ඕනම කෙනෙකුට ධර්මයේ සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැටලු මොහොත තියෙන අපිට සාකච්ඡා කරලා අහලා දැනගන්න පුළුවන්. මොකද කෙටියෙන් අපි මතක් කළොත් ධර්මයේ කියනකොට වෙන මොකුත් 아무තු දෙයක් හිතන්න එපා. නැත්නම් අපිට හිතෙන්න පුළුවන් ධර්මයේ නැත්නම් බණ අහන්නේ මොකටද අපි? ඇයි ධර්ම සාකච්ඡා කරන්න කියලා. නමුත් බුදුදහම කියලා කියන්නේ බුදුදහමෙන් පෙන්වන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ජීවිතයකට දුක කරදරයක් නැතුව නිදුකින් ඉන්න සතුටින් ඉන්න කැමති හැම ජීවිතයක්ම හැම කෙනෙක්ම කැමති විය යුතු ධර්මතාවයක් මේ ධර්මයේ කියන්නේ. මොකද මේ ධර්මයේ දන්න අයත් නොදන්න අයත් මේ හැම කෙනෙක්ම ගත්තාම මේ මිනිස්සු විතරක් නෙමෙයි තිරිසංගත සත්තුන්ගේ ඉඳලා මේ සියලුම සත්තු ප්‍රජාව ගත්තාම මේ හැම කෙනෙක්ම හැම මොහොතකම ජීවිතේ ගත කරන්නේ දුකක් නැතුව ඉන්නේ කොහොමද කියන තැනකින්. දුක අයින් කරන්න සැප සතුට දෙක ළඟා කරගන්න ලබා ගන්න තමයි ඔක්කොම උත්සාහවත් වෙන්නේ. ඒ උත්සාහවත් වෙන ලෝකයට උත්සාහවත් වෙන විදිහට කවදාවත්ම මේ ලෝක කිසිම කෙනෙකුට දුක අයින් කරලා සැපවත් බව ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නෙම මේ මුළු ලෝකයා උපදින සෑම භවයකම සෑම ජීවිතයකම දුක අයින් කරන සැප සතුට ලං කරගන්න උත්සාහවත් වෙනවා. නමුත් කවදාවත් ලෝකෙ කිසිම කෙනෙකුට ඒ ටික ලැබෙන්නේ නැහැ. එතකොට නිවැරදිව සැප සතුට දෙක ජීවිතයට ලං කරගන්නේ දුක ජීවිතයකින් අයින් කරගන්නේ කොහොමද කියන උපදේශයයි දෙන්නේ බුදුදහම. මේක ආගමක් හැටියටවත් බෞද්ධ හැටියටවත් හිතන්න එපා. දුක් විඳින ජීවිතයක දුක අයින් කරගන්න කැමති හැම කෙනෙක් විසින්ම කැමති විය යුතු සෙවිය යුතු ධර්මතාවයක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් අපි මේ ධම් කරුණු කතා කරනවා කියන එකෙන් කරන්නේ මොකද්ද? මේ ගත වෙන ජීවිතයේදීම තියෙන දුක අපි හැම කෙනෙකුටම තම තමන් ඉන්න මට්ටමට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා. එතකොට අපේ ජීවිතයකට සැප සතුට ළඟා කරගන්නේ කොහොමද? නිවැරදිව දුක ජීවිතෙන් අයින් කරගන්නේ. මේ ජීවිතයේ සදාතනිකව දුක අයින් කරගන්නේ කොහොමද කියන පැතිකඩ තමයි බුදු දහමෙන් පෙන්නන්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා කරනවා බණ අහනවා කියනකොට අමුතු දෙයක් හිතන්න එපා. ජීවිතයෙන් අපිට දුක අයින් කරගන්න නිවැරදි ක්‍රමවේදයක් නැත්තම් ක්‍රමයක් පෙන්වන එක තමයි මේ ධර්මයෙන් කරන්නේ. ඉතින් ඒකට අපි මම මතක් කරලා තියෙනවා. අපි දන්නේ බොහොම ටිකයි එක පැතිකඩක් විතරයි. අපි මේ සත්වයන්ගේ ජීවිතවලට ප්‍රධාන වශයෙන් දුක එන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යපහසුකම. ආහාර පාන නැති වුණොත්, බෙහෙත් නැති වුණොත්, ඉන්දේට ගියක් දොරක් නැති වුණොත්, එතකොට මේ වගේ ප්‍රත්‍යපහසුකම නැතිවීම නිසා දුක එනවා. එතකොට ඒ මිනිස්යන්ගේ ජීවිතයකට ප්‍රත්‍යපහසුකම නැතිකම නිසා එන දුකෙන් මුදවන්න දෙමව්පියෝ, ගුරුවරු, අනිත් කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් ලැබෙනවා. එතකොට දෙමව්පියෝ, ගුරුවරු අය කරන්නේ කෙනෙකුගේ ජීවිතයේ දුකෙන් තියෙන එක පැතිකඩක් වහලා දෙන එක තමයි. හොඳට උගන්වලා මඟ පෙන්නලා. නමුත් අපේ ජීවිතයේට දුකෙන් තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි කෙලෙස් නිසා නැත්තම් අනවබෝධය නිසා දුක
අපි ඇති කරගන්නාකම නිසා දුක එන පැත්තක් තියෙනවා. ඒ පැත්ත අපිට පේන්නේ. ඒ පැත්ත කියලා දෙන්න තමයි කියලා දීලා ඒ දුක එන ක්‍රමයේ නතර කරලා දෙන්න තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ. විශේෂයෙන් ගත්තාම බුද්ධහාමෙන් කිතියෙන් ගත්තාම පෙන්වන්නේ දුක කියන එක නිකම්ම අහේතුකව හටගත් එකක් නෙමෙයි. දුක කියන එක ඇති වෙන විදිහට තමන්ම කටයුතු කළා තමන්ගේම වැරදි හැසිරීම නිසා තමන්ම දුක් විඳින බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒක තමන්ගේ වැරද්දක් නිසා තමන් දුක් විඳින්නෙක් වෙලා තියෙනවා කියන එක දන්නේ නැතිකම නිසා ලෝකෙට ඒක අයින් කරගන්න බැරි වෙලා කියලා. ඉතින් මෙන්න මේ වගේ ශ්‍රමණ බ්‍රාහ්මණේ ලෝකෙ පහළ වෙන්නේ අපේම නොදැනුවත්කම අපේම වැරද්ද නිසා අපි තුල ඇතිවෙන දුක නැතිකරන්නේ ඒ අපේ නොදැනුවත්කම නැත්තම් අපේ වැරද්ද අපිට පෙන්වලා දීලා ඒ ටික හදලා ඒ නිසා දුක එන කොටස අයින් කරන්න. ඉතින් බුද්ධහම කියලා කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙමෙයි මේ ගත වෙන ජීවිතයේදීම සියලුම දුක නිදහස් වෙන්න මඟ පෙන්වන ධර්මතාවයක් කියන එක කෙටියෙන් හඳුන්වලා දෙනවා. ඉතින් අපිට පුළුවන් කැමති කෙනෙකුට ඕන ප්‍රශ්නයක් පුළුවන් අහන්න. ප්‍රශ්න නැත්නම් අපිට අහන්න කොට ප්‍රශ්න. තියෙනවද ප්‍රශ්න නැද්ද? කොච්චර හොඳද? පුරාණ තියෙන කරුණක් අහන්න අද වේකින් ලොකු ආසනාවක් මේ ලැබෙලා තියෙනවා. අපිට ගත්තාම නෝ කියනවා කොට තමයි ප්‍රශ්න. ඒ කියන්නේ යම් කිසි විදිහකදී කෙනාගේ දර්ශනය මත තමයි කෙනාගේ ගමන් මඟ වෙනස් වෙන්නේ හැම වෙලාවෙම. එතකොට මේ ලෝකේ හැම කෙනෙක්ම කැමති මොකේද? නිදුක් බවට, දුක නැතුව ඉන්න. එතකොට ලෝකේ යම් කිසි කෙනෙක් දැක්කහම මෙන්න මේ විදිහටයි දුක නැති වෙන්නේ කියලා දුක නැති වෙන විදිහට හැම කෙනෙක්ම කටයුතු කරනවාම. එතකොට මේ ලෝකයේ දුක නැති වෙන ක්‍රමයක් දකිනවා. එතකොට ඒ අය දුකකුත් දකිනවා. දුක ඇති වෙන ක්‍රමයකුත් දකිනවා. දුක නැති වෙන ක්‍රමයකුත් දකිනවා. ඒ නිසා දුක් නැති කරන ප්‍රතිපදාවක ලෝකයක් හැසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා පෙන්නවා ওই ක්‍රමේ වැරදි කියලා. මම කෙටියෙන් ගත්තොත් දැන් අපි දන්නවා අපි ලෙඩ වුණොත් මහලු වුණොත් මරණයටපත් වෙනවා නම් ප්‍රියංගෙන් වෙන වෙනවා නම් අප්‍රියන් හායක් වෙනවා නම් එක්වීමක් වෙනවා නම් මේව දුකයි කියලා දන්නවා. දුකට හේතුව මොකද්ද කියලා අහුවොත් අපි කියන්න මොකක්ද? ලෙඩ වෙච්ච එක තමයි ලෙඩවීමේ දුකට හේතුව. මරණයට හේතුව මොකද්ද? මරණ දුකට හේතුව මැරිච්ච එක. මරණ එක. ප්‍රිය අයගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙච්ච එක තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛයට හේතුව. ඒතර දුක්ඛ නිරෝධයකුත් දකිනවා කොහොමද? ලෙඩ වෙන්නේ නැතුව හිටියොත් දුක නැතුව ඉන්න පුළුවන්. මැරෙන්නේ නැතුව හිටියොත් දුක නැතුව ඉන්න පුළුවන්. එතකොට තමන් ප්‍රියමනාප වස්තු නැති වෙන්නේ විනාශ වෙන්නේ නැතුව තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකිනවා. ඒ හින්දා දැන් මුළු ලෝකෙම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවක හැසිරෙන මොකද්ද? පුළුවන් තරම් ලෙඩ නොවන විදිහට ඉන්න උත්සාහවත් වෙනවා. පුළුවන් තරම් නොමැරී ඉන්න උත්සාහවත් වෙනවා. ඒක නෙමෙයිද මේ ඔක්කොම කරන්නේ? එතකොට ප්‍රිය දේ නැති වුනහම දුක එනවා කියලා දකින හින්දා ප්‍රිය දේ නැති නොවන විදිහට ඉබියතුරු දාලා වහගෙන මේ තාප්ප බැඳලා කම්බි ගහලා ඇයි මේව තියෙන්නේ මොකටද? දැන් ඔය තාප්ප වලටවල් බඳින්න බලන්න කම්බි ගහගෙන තියෙන බල දුක්ඛ නිරෝධ ප්‍රතිපදා. එතකොට ගෙවල් දොරවල් දාලා ඉබියතුරු දාලා තියෙන්නේ මොකටද? තමන් ප්‍රිය මනාප දේ නැති වුණොත් දුක එනවා කියලා දන්නවා. එතකොට මේ දුකෙන් බේරෙන්න තියෙන ක්‍රමය මොකද්ද?
පරිසම් කරගන්න එක. ප්‍රියමනාප දේවල් නැති උනේ නැත්තම් මොකද වෙන්නේ? දුක නැහැ. ඒ හින්දා පුළුවන්තර ලොකු කොණ්ඩිපට්ටම යකඩපටියක් හයිය තරමට ආරක්ෂාව දුක්ඛ නිරෝධය තදයි. ඒ තියෙන තාප්පි උස තරමට බය නැතුව ඉන්න පුළුවන් කියන දේ. ඉතින් දැන් මුළු ලෝකෙම කරන්නේ මොකද්ද? දුක නැතුව ඉන්න කියලා. ගෙවල් ඊගාවට ඒ විතරක් නෙමෙයි. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේව නැති වුණොත් මොකද වෙන්නේ? ඒ දුක එනවා. ඒ හින්දා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් තිබුණොත් මොකද වෙන්නේ? දුක නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ගෙවල් දුරවල් යාන වාහන මිල මුදල් පුළුවන් තරම් ගන්න මොකද දුක නැතුව ඉන්නේ. ඒකම ලෙඩ නොවන විදිහට, මහලු නොවන විදිහට, මරණයටපත් නොවන විදිහට, ප්‍රිය වස්තු නැති නොවන විදිහට කටයුතු කරනවා. එතකොට දැන් මේ මෙච්චර මේ ලෝකය කඩාගෙන අනිත් අය දිහා බලන්නෙත් නැතුව තාප්ප බැඳගෙන මේ කරගෙන ඇයි මේ යන්නේ බලන්න දුක්ඛ නිරෝධයට එච්චරට කැමති ලෝකයා. නමුත් දර්ශනය වැරදි. ඒගොල්ලෝ දකින්නේ යම් විදිහකට ලෝකයා දැක්කම මෙන්න මේ විදිහට දුක් නැතුව ඉන්න පුළුවන් කියලා දැක්කොත් ඒ දුක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමයට කඩාගෙන යන එක තමයි ධර්මතාවය. ඔබඳු ලෝකයටයි ඔය විදිහට උත්සාහවත් වෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැසිරෙන ලෝකයටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය දුක දැකපු ක්‍රමේ වැරදි. ඔය දුක ඇතිවීම දැකපු ක්‍රමයක් වැරදි. ඔය දුක නැතුව ඉන්න පුළුවන් කියලා දැකපු ක්‍රමයක් වැරදි. ඔහොම හිටිය කියලා දුක නැති වෙන ඔය ප්‍රතිපදාවත් වැරදි. ඔය දුක් නැති වෙන විදිහට තාප්ප බැඳගෙන ගෙවල් දොරවල් ඉබ්බියතු දාලා පරිසංකල දුක් නැතුව ඉන්න එක කරන්න බෑ. ඒක වැරදි කියලා පෙන්වුවේ උන්න උල්පොඳු ලෝකයකට. ඉතින් ඒකයි මම කිව්වේ මේ ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇති වෙච්ච හේතුව, දුක නැතිවීම, දුක නැති කරන මඟ කියලා. ඔය දැන් ඔය හතර අපිට බාහිරින් පෙන්නපු හතර හොඳට තේරෙනවනේ. ඒ තේරෙන හින්දානේ දුක නැති කරන්න ඒකාන්තයෙන් අපිට පුළුවන් මේ විදිහට තමන් දන්න විදිහට මිල මුදල් ගෙවල් දොරවල් තුබ දුක නැතුව ඉන්න පුළුවන් කියලා තේරෙනවා. ඉබ්බියතුරු දාගෙන මේව වහගත්තොත් මේව නැතිවීමෙන් එන දුකෙන් බේරෙන්න පුළුවන් කියලා දන්න ඔය මට්ටමටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඕගලන්ට තේරුනොත් මෙන්න මේ විදිහටමයි දුක් නැති වෙන්නේ කියලා එදාට තමයි ඕගොල්ලෝ කඩාගෙන මේ පැත්තට යන්නේ නතර කරන්න බැරි. හොඳට මතක තියාගන්න අද ඕගොල්ලෝ කවුරුවත්ම තල්ලු කරන්න ඕනේ නෑනේ. ගෙදර ඉබ්බියතුරු දාලා ගෙදර වහලා යන්න, වත්තේ වැට ගහන්න කවුරුවත් නෝ කරන්නේ තමන් උත්සාහයම කරනවානේ. ඇයි ඒ කරන්නේ? ඒ ක්‍රමයේ තමයි අද දන්නේ දුක නැතුව ඉන්න සුරක්ෂිත ක්‍රමය කියලා දකින්නේ. එහෙම දැක්කහම නොකර ඉන්නවද? කරනවමයිනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයක් ඕගොල්ලෝ යම් දවසකදී ඔය විදිහට ඉබ්බියතුරු දාලා මුදල් රැකගෙන ඉන්න මිනිස්සුන්ට ලෝකයට දුක නැතුව ඉන්න බෑ. ජරා මරණ දුක මොන විදිහටත් නැති කරන්න බෑ. එතකොට తాවකාලික ප්‍රතිකර්මයක් විතරයි, ඒක දීර්ඝ කර ගැනීමක් විතරයි කරන්න පුළුවන් කියලා දන්නවනම්, නමුත් බුදුදහමේ බුදුහාමුදුරුවෝ දුක ඇති වෙච්ච හේතුව, ඒ හේතුව නැතිකළු දුක නැති වෙනවා කියනක හොඳට තේරෙන දවසක් ආවොත් එදාට ඕගොල්ලෝ මේ වගේ පස්සට යන ඒක මොන විදිහට ඕගොල්ලෝ නවත්තන්නවත් බෑ. මොකද හොඳටම පැහැදිලි Tamanට ඉර හඳ වගේ මෙහෙමමයි දුක ඉන්නේ, මේක නොකළොත් දුකින් බෙරෙන්න බෑමයි කියලා දැක්කොත් කඩාගෙනම යනවා. ඒකයි දැන් ওই දික්ටි සම්පන්න පුද්ගලයාට සෝවාන් කියන පුද්ගල සෝතාපන්න කියලා කියන්නේ. සෝත කියලා කියන්නේ සැඩපහරක්. එතකොට සැඩපහරකට, විශාල සැඩපහරකට වැටුණු කෙනා මොන විදිහටවත් නතර වෙන්නේ ගහගෙනම යනවා මහ මොහොතට. ඒ වගේ සෝතාපන්න කියන්නේ ධර්ම ස්රෝතයට ආපන්න කියන්නේ පැමිණෙනවා. ධර්ම ස්රෝතයට පැමිණි කෙනා මොන විදිහටවත් නතර වෙන්නේ. එයා අනිවාර්යයෙන්ම ගහගෙනම යනවා නිවන දක්වාම. දුක්ඛේ නිරෝධය දක්වාම යනවා. කණියතු සම්බෝධි පරායන. ඉතින් මේ ධර්ම සාකච්ඡා කරලා කතා කරලා තේරුම් ගන්න හරිම වටින්නේ. ඒ නිසායි හැබෑවටම දුක් නැති කරන්න බුදුහාමුදුරුවෝ. දැන් අපි ලෝකෙ දුක් නැති කරන්න, දුක නැතිවීම කියලාත් නැති කරන්න හදන ප්‍රතිපදාවක් ගැන මම මතක් කරලා ඒ ගැන
අපේ ජීවිතේම සාක්ෂිත් තියෙයි. ඒ ප්‍රතිපදාව තුල අප්‍රමාදී වෙන්න කට්ටිය නේද? ලෝකෙ තුල තියෙන ප්‍රතිපදාව තුල අප්‍රමාදී වෙන්න කට්ටිය නිසා දැන් අපි දන්නවා ඒක මෙච්චර පොඩි කාලේ ඉඳන් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ හැසිරුණා නම් දුක ගෙවුන්නේ නැහැ. ඉබියතුරු දාලා රැකගත්තට ඒක රකින්න කෙනාගේ පැත්ත දුර්වල වෙලා හෝ අපිට දුක එනවා. ඒ හින්දා ඒක හරියන්නේ නැහැ කියලා තේරෙනවා. දැන් අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියන කාරණාව. ඒක පැහැදිලි කර ගැනීමයි වටින්නේ. හොඳට පැහැදිලි වුණොත් ඉස්සරහෙන් ඉඳලා බණ භාවනා කරන් නිවන් දකින්න දෙන්න උත්සාහවත් වෙන්න කියලා අදින්න ඕනේ. පිටිපස්සෙන් තල්ලු කරන්න ඕනේ. එයාම තමයි යන්නේ. මොකද වෙන ජීවිතයකට පිටත් විසරක් නැහැ කියලා දන්නවා. මේ ටික තීරුම් කරගන්න. මේ සමයදී. එදින මම තව කරුණු ටිකක් නිකමට කියන්නම් කියලා මම කතා කරා. ඉතින් දැන් අපි මම මතක් කළා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා දර්ශනයක් දේශනා කළානේ. දුක ඉපදීම, ළඩවීම, මහලු බව, මරණය, අප්‍රියංගයිකම, ප්‍රියංගෙම විස්තර කළ කෙටියෙන් සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා නම් උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ ටිකකයි දුක එන්නේ කියලා පෙන්වනවා. දුකට හේතුව මොකද්ද පෙන්වන්නේ? යමේ තණ්හාවක් තියෙනවා නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ තණ්හාව තමයි දුකට හේතුව. එතකොට දුක නැති වෙන්නේ දුක්ඛ නිරෝධය. හැටියට පෙන්වන්නේ මොකක්ද? තණ්හාවගේ නැති කිරීම. ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්තම් සීලයක පිළිපදලා චිත්ත සමාධියක් ඇති කරගෙන මෙන්න මේ ඇත්ත බැලුවෝ. මෙන්න මේ නැත්තම් දර්ශනයක් වෙනවා. මෙන්න මේ ඇත්ත දැක්කොත් බලන එකයි ඒ නිරෝධයට ලං වෙන්න තියෙන ක්‍රමය කියලා හතරක් වෙනවා. දැන් ඔය මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ, දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකලු දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියන වචන ටිකත් අපිට හොඳට කටපාඩම්. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ වචන ටිකේ තුල මහ විශාල අර්ථයක් තියෙනවා. ওই වචන ටික කතා කළේ තථාගතයන් වහන්සේ කාටද? මේ වචන ටික කිව්වේ කාටද? අර අපි ඉස්සෙල්ලා කියපු දුක් නැති කිරීමේ ප්‍රතිපදාවක යෙදිච්ච ලෝකයට. එතකොට දරුවා මරුණ එක දුකට හේතුව දරුවා මරුණ එක. දරුවා නොමරුණා නම් දුක නැතුව ඉන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් බෙහෙත් දීලා මේ දරුවෝ රැකගන්න ආරක්ෂා කළොත් දුක නැතුව ඉන්න පුළුවන්. මේක තමයි ඒකට තියෙන ප්‍රතිපදාව කියලා දකින්න ලෝකයක් තුල. එතකොට අපි කියමු රන් රිදී මුතුමැණික් මේව නැති වුණොත් දුකට හේතුව මේවා හොරු ගත්තෝ මියෝ කෑවතෝ වේ කෑවතෝ නැති වෙච්ච එක තමයි දුකට හේතුව. එතකොට මේව නැති උනේ නැත්තම් වේයෝ කෑවේ නැත්තම් මියෝ කෑවේ නැත්තම් දුක නැති වෙයි කියලා දකින හින්දායි අපි සල්ලි මේ මිරිස් මුට්ටි වලයි හාල් මෙට්ටි වලයි පොළොව යටයි ලාච්චු වල තැන් තැන් වල දදා ආරක්ෂා කරන්නේ මොකද? දුක නැති වෙන ප්‍රතිපදාව. ඔන්න ඔය වගේ ප්‍රතිපදාව පුරන ලෝකයටයි බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතු තණ්හාව නැති වුණු දුක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට ඔය වචන හතර අපිට අයිති නැහැ. මේ ලෝකයට අයිති නැහැ. ඒ ටික දැකීමෙන්ම දර්ශනය සම්පූර්ණ වෙනස් වෙනවා. ආර්ය දර්ශනයක් වෙනවා. මොකද මතක තබා ගන්න අද අපිට කටපාඩමට දුකට හේතුව තණ්හාව නැතිකලු දුක නැති වෙනවා කියලා අපි මේ වචන ටිකක් කතා කළාට ඔය වචනේ කොච්චර බලවත්ද වෙනස්ද කියනවනම් අර ලෝකයා දකින සම්පූර්ණ දර්ශනය මෙයා වයින් කරනවා ඒකේ. එතකොට මෙන්න මේ වගේ මේ වචන හතර ඇතුලේ අතිශය ගැඹුරු දැක්මකට අවබෝධයකට ඒ ජීවිතය අරගෙන යනවා. කොහොමද අපි අතිශය ගැඹුරු ධර්මතාවය අපේ ජීවිතේ සාමාන්‍ය හරි තේරුම් ගන්නේ? දැන් ස්වාමීන් වහන්සේ අපි දැන් මොන විදිහට ආරක්ෂා කරගෙන ගියාට අනික් අයට පෙවුනට අපි සතුටින් ඉන්නවා කියලා අතරම අපි ඉන්නේ ඒ දේවල් කිරේ හරිම මේ පැතිගන්නේ. මේ දේ නැති වෙයි, මේ දේ අපිට අහිමි වෙයි කියලා. ඇත්තටම ලෝකයට පෙවුනට ලෝකෙ මිනිස්සු රඟපෑවට අත්වාසියෙන් මේ පුත්කලයා ඉන්නේ සතුටින් නෙවෙයි.
ඒ පුද්ගලයා ඇහුවෙනවා එහෙමනම් මම මෙච්චර දේවල් රැස් කරලා මේ දේවල් තියාගන්න හැදුවට මොකක් මට රැට නිින්ද යන්නේ නැහැ. මට මේ දේවල් ගැන හැම වෙලාවෙම ප්‍රශ්නයක් තියෙනවා. එතන තියෙන ප්‍රශ්නේ අතන තණ්හාව කියලා අස්සම හිතුවොත් ඒ වගේ පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන්. හරි. දැන් ওই තණ්හාව දුකට හේතුව කියන වචනේ අයිති ගැඹුරු අර්ථයක් එක්ක ආර්ය දර්ශනයකට. ලෝකේ කෙනාට පුතේ එක පැත්තක දෙයකින් දුකක් දැක්ක කියලා දුකට හේතුව තණ්හාව කියන දර්ශනයකට එන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගන්න ඔයාට ලොකු වතුර පිපාසයක් හැදෙනවා. ඔයාට අනේ මේ පිපාසයේ දුකක් නේද මේ දුකට හේතුව මොකද්ද කියලා හැරෙන්න හොඳ සීතල වතුර ටිකක් බොන්න තියෙනවා කියලා ඒක උදව් කරගෙන ලෝකේ තව එකක් හොයන්න යනවා මිසක බඩගින්නක් දැවුනොත් අනේ මේ බඩගින්න කියන්නේ හරි දුකක් නේද ඉපදෙන නිසා නේද මේ දුකට විඳින්න වෙන්නේ කියලා විරාගයට කවදත් අපේ මනස හැරෙන්නේ නැහැ. කණ්ඩ මොනවද තියෙන කියලා ටක් ගාලා හුමුල් හොයන එකයි කරන්නේ අපි. ඒ වගේ කලකිරුණාම අපි ලෝකේ ස්වභාවය කිසි වෙලාවක ලෝකයට මේ කෙලෙස් මේ වගේ සිවුම් දර්ශනාත්මක පැත්තක් එන්නේ නැහැ. ඒ වෙනුවට තව විකල්ප ඒක වහන්න තව එකක් ගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒක දුකක් වෙනකොට ඒක වහන්න තව එකක් ලෝකෙන් හොයනවා මිසක කිසි වෙලාවක එහෙම කලකිරුණා කියලා මේ වගේ පැත්තකට එන්නේ නමුත් ඒ බඳු ලෝකයකට ඒ කියන්නේ දුකක් වහන්න තව දුකක් තව එකකින් මේ දුක වහනවා මෙහෙම පැලස්තර දදා පිළියම් කර කර ඉන්න ලෝකයට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. පහළ වෙනකොට මේකෙදි කියනවා ලොකු කියන්නේ හිතට දැනෙන අපිට ওই වචන ටිකට මුවා වෙලා හින්දා අපිට ඒක තේරෙන්නේ නමුත් මේ වචන කෙටි වචන හතර ඇතුලේ සම්පූර්ණම මුළු භූමියම වෙනස් කරනවා. මුළු භූමියම වෙනස් කරනවා. ඒ කියන්නේ ඒ වචන හතරේ සැබෑ අර්ථය දැකීම පමණකින්ම අර ධර්මයේ නොදන්නා වූ පුදුන් ලෝකයා හොයන සම්පූර්ණ පරේෂණය උඩු යටුකුරු කරනවා මේ වචන හතර දැක්ක පමණකින්ම හරියට දැක්කොත් එතකොට ඒ තරම් ලොකු අර්ථයක් මේ තුල විද්‍යමාන වෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. ඒකයි මම කිව්වේ ලෝකේ තුල නම් කිසි වෙලාවක හිතන්න එපා ප්‍රශ්නයක් ඇති වුණා කියලා කලකිරිලා විරාග බවට ඒ කියලා. එයා ඇත්ත ඒ ප්‍රශ්නේ තුල විරාගයක් ඇති වුණාම ඒ වෙනුවට එයා ලෝකෙම තව දෙයකටයි ඒ මනසේ නැමෙන්නේ මිසක ආපහු ජරා මරණයට යන දෙයක්ම හොයනවා මිසක මේ ජරා මරණ දුකෙන් මැරෙන්න අපි කියමු තමන්ගේ දරුවා මැරිලා දුක නැති කරගන්න මේ දරුවා වගේ තව දරුවෙක් කරගෙන හදා ගන්න කියන තැනකින් තමයි ලෝකෙ තියෙන්නේ ඔව් එතකොට අපි එතනදී මේකට මෙතනදී බුදුදහමෙන් පෙන්වන දේ අපි කතා කරමු පංච උපාදානස්කන්ධ දුක්ඛ හොඳ අවබෝධයක් දෙනවා යම් දුකක් කොතනක හරි ඇති වුණොත් ඇති වෙන්නේම තම තමන්ගේ උපාදානයට හසු වෙච්ච උපාදානයට හිත වූ ස්කන්ධයකින්මයි දුක එන්නේ කියන දර්ශනයක් වෙනවා මේකේ. ඊගාවට දෙවැනි එක දුකට හේතුව තණ්හාව කියන වචනය උපාදාන කන්ද දුක්ඛ කියලා දැක්කහම දුකට හේතුව මොකද්ද මේ ස්කන්ධය උපාදානයට හසු ස්කන්ධයකයි දුක එන්නේ දුකට හේතුව මේ ස්කන්ධය හසු කරගත්ත උපාදාන තණ්හා උපාදාන ගතියයි කියන එකෙන් කියනවා මම ඒක පැහැදිලි කරලා දෙන්නම් ඔයගලන්ට එතකොට මේ ටික තේරෙනකොට එයාගේ ඔළුව ওই ටික හරියට තේරෙනකොට ඔළුව ටක් ගාලා වෙනස් වෙනවා. අනිත් පැත්තටම යනවා. ඒක පොඩි දර්ශනයකින්. ආයෙ හොයන්නේ දුක් නැති කරන්න බොහෝ ප්‍රතිපදා. එතකොට එයා දන්නවා ආන්ගේ දුකට හේතුවක් දෙක හොඳටම පැහැදිලි වෙච්ච කෙනාට තමයි තණ්හාව නැති කිරීමෙන්ම තමයි දුක නැති කරන්න පුළුවන් කියලා ඍජු උත්තරයක් එන්නේ. ඊට පස්සේ තමයි ඕක කරන්න පුළුවන් එහෙනම් ළඟා වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රතිපදාවකුනේ කියන උත්තරය එන්නේ. හරි. අපි පොඩි උගලට තේරෙන මට්ටමක අදහසක් ගමු.
අපි කියමු මෙතන තියෙනවා මේ අපි කියමු මේක දැන් මුදල් නෝට්ටුවක් කියලා හිතමුකෝ. හරි. රුපියල් 5000 කොලයක්. හරිද? දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ මේක දකිනකොටම මේ කඩදාසිය මේක රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා. මේක ගත්තොත් මට මේ වගේ වැඩ කරන්න පුළුවන් කියලා අපිට ශනික දැනුමක් එනවද නැද්ද? එනවා. ඔන්න දැන් පෙන්නනවා උපාදානස්කන්ධ දුක්ඛ මට අපි කෙටියෙන් ගත්තොත් මට දැන් මේ කඩදාසිය උපාදාන වෙලා මේක රුපියල් 5000ක් ගොඩාක් වටිනවා. මේක ගත්තොත් මේක තියෙනවා නම් මට මේ බඩු ගන්න පුළුවන් මේ බඩු මුට්ටු ගන්න පුළුවන් මේ වගේ ඕන තැනක් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා දන්නකම තියෙනවා. එතකොට ඔන්න දැන් මේ 5000 ගැන මම මෙහෙම දකිනවා. 5000 කොල්ලේ. දැන් මේ මට වටිනාකමට හසු වෙලා තියෙන මේ කොලේ නිසයි මට දුක එන්නේ කියන බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ දැන් මේ කඩදාසිය වටිනාකමට පේන මේ වස්තුව මීයෝ කෑවොත් මට දුක එනවද නැද්ද? එනවා. වේයෝ කෑවොත් මේක හොරු ගත්තොත් පිච්චුණොත් දුක එනවා. එතකොට මෙන්න මෙතෙන්දී හොඳ කාරණාවක් කියනවා. ලෝකේ ස්වභාවය ගන්න ලෝකේ ස්වභාවයේ දකින්නේ මේ රුපියල් 5000 ගොඩාක් වටිනවා. එයක් දකින්න ඒක. රුපියල් 5000 කොලයක් ගොඩාක් වටිනවා. මේක වේයෝ කෑවොත් මීයෝ කෑවොත් හොරුගත්තු දුක එනවා. එයා දකිනවා. දුකට හේතුව දකින්නේ මොකද්ද? එයා වේයෝ කෑවොත් මීයෝ කෑවොත් කාපු එක. වේයෝ කාපු එක මීයෝ කාපු එක හොරුගත් එක තමයි දුකට හේතුව. එහෙම වුණොත් තමයි දුක එන්නේ. ඒ හින්දායි වේයෝ කන්න නැති වෙන්නේ මීයෝ කන්න නැති වෙන්නේ හොරු ගන්න බැරි වෙන්නේ රකින්නේ දුක්ඛ නිරෝධය දකින්න නිසායි. ඒකට ඉබ්බියතුරු ගේන්නේ ඒකේ ප්‍රතිපදාව දකින්න නිසායි. ඒබඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුකට හේතුව තණ්හාව කියන වචනේ. ඒකෙන් මෙන්න මේ අදහස දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුලේ නැති වුනහම ඔන්න මේ අදහස හොඳට හිතට ගන්න. මේ කඩදාසිය වේයෝ කෑවොත් මීයෝ කෑවොත් හොරු ගත්තොත් කිනි ගත්තොත් ඔබට දුක එන්නේ ඔය කඩදාසිය වටිනා එකක් කියන දැනුම Tamanට ආපු එක නිසායි කියලා පෙන්නන්නේ. දුකට හේතුව තණ්හාව කියන එකෙන් කියනකොට ලෝකයා දැක්කේ මට දුක ආවේ මේ සල්ලි කොලේ නැත්නම් වටිනා කොලේ හොරු ගත්ත නිසා වටිනා කොලේ මීයෝ කාපු නිසා වටිනා කොලේ වේයෝ කාපු නිසා කියලා. ඒ කියන්නේ ලෝකයා දකින්නේ දර්ශනයම මෙන්න මේ කොලේ මුල් කරගෙන හොඳට බලන්න මෙන්න මේ කඩදාසි කොලේමයි වටින්නේ. රුපියල් 5000ක් වටිනා කොලයක් කඩදාසි කොලයක්. මේ 5000 වටිනා කොලේ වේයෝ කෑවොත් මීයෝ කෑවොත් නැති වුණොත් දුක එනවා. වේයෝ කන්නේ මීයෝ කන්නේ නැතුව පරිස්සම් කරගන්න පුළුවන් වුණොත් හොඳයි කියන තැනකින් තමයි දකින්නේ. එයාගේ මුළු දර්ශනයම තියෙන්නේ මේ කඩදාසියෙන් මත පතිත වෙලා. දුක දකින්නේ දුක ඇතිවෙච්ච හේතුව දකින්නේ ඒ දුකේ නැතිවීම දකින්නේ නැති කරන මඟ දකින්නේ මේවත් කියන එක තේරුම් ගන්න බලන්න. ඒ බඳු ලෝකෙට දැන් මේ රුපියල් 5000 වටිනවා මේ කඩදාසිය වටිනා එකක් කියලා දකින කෙනාට කවදාවත් දුක නැති කරන්න බෑ. ඇයි මේ කඩදාසියයි වටින්නේ මේ රුපියල් මේක කීයද රුපියල් 5000ක් 5000 කොලයක් මේ 5000 කොලේ වටිනවා කියලා එයා හිතන්නේ. 5000 කොලේ වටිනවා කියලා දකින කෙනාට දුක නැති කරන්න මොකවත් නැහැ. එක ක්‍රමයයි තියෙන්නේ. වටිනා කමෙන් යුක්ත වස්තුව රකින්න එක විතරමයි දුක නැතුව ඉන්න කරන්න පුළුවන්. එතකොට
වේයෝ කන්න නැති වෙන්න මීයෝ කන්න නැති වෙන්න පෙට්ටියක දාලා මේක පුළුවන් තරම් රකින්න දුක නැතු වෙන්න. ඔන්න පුළුවන් නම් මේක රැකගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක රකින්නකොට රකින්නගේ පැත්ත දුර්වල වෙලා තමම මහලු වෙලා මරණයටපත් වෙනවා. මේ බාහිර වස්තුව වටිනවා කියන තැනටපත් වෙලා ඒ වටිනා වස්තුව රකින්න ලෝකයට ඒ වටිනා දේ නැතිවීමෙන් හෝ වටිනා දේ තියෙද්දි Taman නැතිවීමෙන් හෝ දුකකින්ම අවසන් වෙනවා මිසක දුක්ඛ නිරෝධයක් කරන්න බෑ. ඒ නිසා මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ දර්ශනය වෙනස් කරන්න ආවේ. මේ මුළු ලෝකෙම දකින්නේ වස්තුවයි වටින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඇවිල්ලා දේශනා කළ එක දෙයක් තියෙනවා. මේ වස්තුව වටිනවා නෙමෙයි වස්තුව වටිනවා කියලා කෙනාට තේරෙනවා කියලායි පෙන්වන්නේ. දුකට හේතුව තණ්හාව කියන එකකින් පෙන්වන ලොකු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ මේ කඩදාසිය ඇස් ඉදිරි පිටට එන කඩදාසිය රුපියල් 5000ක් මේක ගොඩාක් වටිනවා කියලා මේක දිහා බලන කෙනාගේ මනසේ වටිනාකම යෙදෙනවා කියන එක පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒ යම් කඩදාසියක් වටිනාකමට පෙනෙනවා නම් ඒ පෙනෙන දේ විනාශ වෙනකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ ඒ උපාදානයට හසු ස්කන්ධය තමයි දුකක් ගෙනත් දෙනවා. දුකට හේතුව මේ කඩදාසිය වටිනාකමට පෙන්නපු මනසයි කියලා පෙන්වනවා. දුක තණ්හාව දුකට හේතුව තණ්හාව කියන එකෙන් කියන්නේ මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියලා පෙන්නපු එකයි කියලා පෙන්වනවා. එයාට පෙන්වන බුදුරජාණන් වහන්සේ මේ කඩදාසිය දිහා බලනකොට මේක රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා කියන කම ඔයාගේ මනසේ නොයදුණුත් යම් දවසක ඔයා කවදාවත් මේ වස්තුව මේ ද්‍රව්‍ය විනාශ වුණා කියලා දුක් විඳින්නේ නැහැ. ආරක්ෂා කළ ප්‍රිය විපයෝග දුකයකට එන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ වස්තුව දකිනකොට ඒ වස්තුව වටිනා දෙයක් කියලා වටිනාකම තමන්ගේ මනසේ යෙදෙන ගතිය මකණ්ඩ ක්‍රමයක් දුන්නා. මැකෙන තැනට යන ක්‍රමයක් ඒකට තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මේ සීලයක පිළිපදලා චිත්ත සමාධියක් ඇති කරගෙන ඇත්ත දැකලා තණ්හාව ගෙවන වැඩපිළිවෙල තියෙන්නේ දුකට හේතුව තණ්හාවයි කියලා දකින ලෝකෙට විතරයි. ඒකෙන් මම අදහස් කළේ ලෝකයාගේ දර්ශනයයි ආර්ය දර්ශනයේ දෙක සම්පූර්ණ උඩුයටුකුරු වෙනස් වෙනවා. ලෝකයා දකින්නේ මේ රුපියල් 5000ක් මේ කඩදාසි කොලේම වටිනවා කියලා. මේ මගේ දරුවා මේ මගේ මුණුපුරා මේ මගේ දරුවා මෙච්චර වටිනවා මේ මගේ මුණුපුරා මේ මෙච්චර වටිනවා කියලාමයි ලෝකයා දකින්නේ. ඒ හින්දා මගේ දරුවට මගේ මුණුපුරාට කරදරයක් නොවෙන්න රැකගන්න තමයි හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දර්ශනයෙන් පෙන්නනවා එක දෙයක්. මොකද්ද? මේ රූපය ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ එකම ප්‍රිය දරුවා කියන හැඟීම තමන්ගේ මනසේ දෙන්නේ. මේ මගේ එකම මුණුපුරා කියන හැඟීමත් එක්ක ගතිය තමන්ගේ මනසේ දෙන්නේ. ඒ තා තමන්ට දුක නැතුව ඉන්න බෑ. ඇයි අර රූපෙට මොකක් හරි වුණොත් මගේ දරුවට මෙහෙම වුණා නේද මගේ මුණුපුරාට මෙහෙම වුණා නේද කියලා ඔබට දුක එනවා. ওই තණ්හාව ඔබට දුක ගෙනත් දෙනවා. ඔබට තණ්හාව නැති වුණොත් මේ රූපය අසුදුරු පිටට එනකොට මගේ එක මුණුපුරා කියන හැඟීමත් ගතියත් ඔබේ මනසේ නොයදුනොත් මේ රූපය ඔබේ අසුදුරු පිටට එනකොට මේ මගේ එකම ප්‍රිය පුතා කියන හැඟීම ඔබේ මනසේ නොයදුනොත් මේ රූපය වෙනස් වුණා කියලා ඔබට දුක එන්නේ. ඒක මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන ප්‍රතිපදාවයි කියලා මතක් කළා. එතකොට මේකෙන් බලන්න මේ මුළු ලෝකෙම දුකට හේතුව දකින්නේ භෞතික වස්තුවක පැවැත්ම හෝ නොපැවැත්ම. තේරෙනවද කියන එක? මේ මුදල් නෝට්ටුව නැති වෙච්ච එක.
මගේ දරුවා නැති වෙච්ච එක, මුණුපුරා නැති වෙච්ච එක තමයි දුකට හේතුව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකට හේතුව තණ්හාව කියන එකෙන් කියන්නේ මොකද්ද? රූපය සිදිරිපිටනොත් මේ මගේ එකම දරුවා කියන හැඟීම ඔබේ මනසේ යෙදුණොත් ඒ රූපේ පෙනෙන්නේ මගේ එකම ප්‍රිය පුතා කියලායි ඔයාට. ඔයා දන්නවා මේ වස්තුව දකිනකොට තණ්හාව මගේ මනසේ යෙදෙනවා නම් මගේ එකම ප්‍රිය පුතා කියන හැඟීම මන් තුළ යෙදෙන තාක් මට දුක නැතුව ඉන්න බෑ. ඔබතුමීට දුක නැතුව ඉන්න පුළුවන්ද? ඇස් ඉදිරි පිට එනකොට මගේ එකම දරුවා කියන හැඟීම අපේ මනසේ යෙදෙනවා. දැන් එයා දන්නවා මේ දරුවා රූපේ දරුවා නෙමෙයි, මේ රූපය මගේ එකම ප්‍රිය දරුවා කියන හැඟීම මගේ මනසේ යෙදෙනවා. හැබැයි ඒ යෙදෙනකම ඇතිතක් මට දුක නැතුව ඉන්න බෑ. මනසේ යෙදෙනවා කියලා දැනගත්ත දුක නැතුව ඉන්න බෑ. ඇයි? මේ මගේ එකම දරුවා කියන හැඟීම ඇස් ඉදිරි පිට එන රූපේ මගේ මනසේ යෙදෙනවා මොකද්ද? මගේ එකම දරුවා කියන හැඟීම යෙදෙනවා. මට පේන්නේ දැන් දරුවා වගේ. එතකොට මේ රූපෙට මොන හරි වෙච්ච ගමන්ම Taman දන්නවා මගේ දරුවට මෙහෙම වුණා කියන එකයි මට තාම පේන්නේ. ඒ හින්දා මට දුක නැතුව ඉන්න බෑ. බුදුරජාණන් දුක්ඛ නිරෝධය හැටි තණ්හා නිරෝධය දුක්ඛ නිරෝධයයි කියලා පෙන්වුවේ වෙන මොකුත් නෙමෙයි. ඇස් ඉදිරි පිටට මේ කන බොන ආහාරයෙන් හැදෙන රූපේ එනවා. මේ මගේ එකම ප්‍රිය පුතා ප්‍රිය දරුවා කියන හැඟීම මගේ මනසේ යෙදෙන්නේ වටිනාකම යෙදෙන්නේ. එතකොට මේ රූපය විනාශ වුණා කියලා විනාශ වුණොත් මට දුක එයිද? එන්නේ. එහෙනම් මෙතෙන්දි ගන්න කරුණු දෙකක් තියෙනවා අපිට හොඳට. ධර්මය නොදන්නා සාමාන්‍ය පුද්ගලයා දකින්නේ මේ මගේ එකම ප්‍රිය පුතා, මේ මගේ එකම ප්‍රිය මුණුපුරා කියලා තමයි මේ රූපය දකින්නේ. ධර්මයේ දන්නා කෙනා මේ රූපය මේ මගේ එකම ප්‍රිය පුතා, මේ මගේ එකම ප්‍රිය මුණුපුරා කියලා යෙදිච්ච බව තමයි දකින්නේ. හැබැයි මේකේ කරුණු දෙකක් තියෙනවා. මොකද තේරුම් ගන්න. ධර්මය නොදන්නා කෙනා මේ රූපය මේ මගේ ප්‍රිය පුතා, මේ මගේ ප්‍රිය මුණුපුරා කියන එක හැදුනේ කොහොමද කියලා දන්නේ. මේ රූපයම ප්‍රිය පුතාමයි, මේ රූපයම ප්‍රිය මුණුපුරාමයි කියලායි දකින්නේ. ඒ හින්දා ඒ ප්‍රිය දරුවා නැතිවීමෙන් හෝ ප්‍රිය දරුවා ඉඳීමෙන් Taman නැතිවීමෙන් හෝ දුක් විඳින්න වෙන දවසක් එනවාම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහනින් මේ ලෝකෙට දුක නැතුව ඉන්න බෑ. පුතාට මව අහිමි වෙන, මවට පුතා අහිමි වෙන දවසක් එනවාමයි. මේ පුතාට මව අහිමි වෙන, මවට පුතා අහිමි වෙන දවසක් එනවාමයි. නොයතියෙන්නේ. ඊගොට ආර්ය දර්ශනයේදී එයත් දැක්කේ මේ මගේ එකම ප්‍රිය පුතා, මගේ එකම ප්‍රිය දරුවා මේ කියලා දැක්මක් මට තියෙනවා. හැබැයි එයා දන්නවා මේ මගේ එකම ප්‍රිය පුතා, මගේ එකම ප්‍රිය දරුවා කියලා මට දැක්මක් තියෙනවා මේ රූපේ ගැන. රූපේ ප්‍රිය පුතාමයි, රූපේ ප්‍රිය මුණුපුරාමයි නෙමෙයි. රූපේ ප්‍රිය පුතාමයි, රූපේ ප්‍රිය මුණුපුරාමයි කියන ගතිය මගේ මනසේ ඇති වෙලා. හැබැයි දන්නවා ඒ මටද සුවයෙන් ඉන්න බෑ. සුවපත් වෙන්න බෑ. ඇයි? මට මේ රූපේ පේන්නේ කොහොමද? මගේ දරුවා, මගේ මුණුපුරා කියලා. මේ රූපේ දකින ගානේ මේ මගේ දරුවා, මේ මගේ මුණුපුරා කියන ගතිය මගේ මනසේ යෙදෙන තා මේ රූපෙට මොන හරි වුණාම මොකද වෙන්නේ? මගේ දරුවට වුණා කියන තැනකින් දුක එනවාමයි. අන්නේ රූපේ දරුවා, රූපේ මුණුපුරා නෙමෙයි, මේ රූපේ මගේ එකම ප්‍රිය දරුවා, මේ රූපය නැත්තම් මේ ප්‍රිය මගේ එක මුණුපුරා කියන හැඟීම, තණ්හාව මගේ මනසේ එදිලා. දුකට හේතුව තණ්හාවයි කියනකොට මේ ගතිය තියෙන තාක් දුක නැතුව ඉන්න බෑ, දුක එනවා. ඊට පස්සේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ ඇස් ඉදිරි පිටට ওই රූපේ එනකොට
මගේ ප්‍රිය පුතා මගේ ප්‍රිය මුණුපුරා කියන ගතිය ඔබේ මනසේ නොයදුනොත් ආර්ය ශ්‍රාවකයක් දකින්න මේ රූපය ඉදිරිපිට එනකොට මංගාව මේ ගතිය නොයදුනොත් අල්ලපු ගෙදර ළමයා එනවා මේ ළමයාත් එනවා අර ළමයා දකින්නකොට මගේ මනසේ මගේ මේ එකම දරුවා කියන හැඟීම යෙදෙන්නේ නැහැ. මෙයා දකින්නකොට යෙදෙනවා. අර ළමයා දකින්නකොට වගේම මේ ළමයා දකින්නකොට ඇස් ඉදිරි පිටට පෙනෙන රූපේ සමානයි. මේ මගේ එකම ප්‍රිය දරුවා කියලා මේ රූපේ දකින්නකොට වටිනාකම යෙදෙන ගතිය මේ මගේ ප්‍රිය මුණුපුරා කියලා ගොඩාක් වටිනාකමට පෙනෙන ගතිය මගේ මනසේ නොයදුනොත් මට දුක එන්න තැනක් නැහැ කියලා දැක්කොත් අන්න එදාටයි එයාටයි මේ සීල සමාධි ප්‍රඥා කියන ටික තියෙන්නේ. එහෙම නැතුව මේ මගේ ප්‍රිය දරුවා මේ මගේ ප්‍රිය මුණුපුරා කියලා දකින කෙනාට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව දුකෙන් මිදෙන්න නෙමෙයි. හොඳට ඒක මතක තබා ගන්න. මම මේ කියන කාරණාව වෙනස තේරෙනවද කියන එක දන්නේ නැහැ. ඔයගොල්ලන්ට නමුත් ඕගොල්ලෝ කොච්චර බණ ඇහුවත් තාම දකින්නවා නම් මේ මගේ ස්වාමියා මේ මගේ බිරිඳ මේ අපේ රන් රිදී මුතුමැණික් කියලා දැකලා ඕගොල්ලෝ නිවන් දකින්න ප්‍රතිපදාවට සීලයක පිළිලා සමාධි වඩ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න හිතාගෙන ඉන්නවා නම් මේක වෙන්නේ මේක වැරදි. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. දර්ශනේ වෙන මේක ප්‍රතිපදාවක් පුරනෝ කොහෙදෝ නැති නිවනකට. හොඳට මතක තබා ගන්නට නිවන කියලා කියන්නේ මරණයෙන් පස්සේවත් තව ටිකකින්වත් මේ දැන් තමන් මෙනෙහි කරන අරමුණේ තියෙන දුකින් මිදීම. උදාහරණයක් හැටියට ගත්තොත් චිත්‍රපටියක් බලනවා අපි චිත්‍රපටියේ දර්ශනය ඇත්ත වෙලා අඬ කඳුළු පෙර අයිකේ ඉන්න මිනිස්සුන්ට කරදර වෙලා ප්‍රශ්න ගැටළු වෙලා අඬ අපි චිත්‍රපටිය බලනවා. යම් වෙලාවක ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහනක් වීදුරේ සත්පුද්ගල නොවන රූපයක් පහළ වුණේ ඒකට අපි නේද පුද්ගල භාවය හදාගත්තේ කියලා යම් මොහොතකද දකින්නේ දැකපු මොහොතම චිත්‍රපටිය බලපු එක ඇත්ත වෙනවා ඇත්ත වෙච්ච දුකෙන් නිදහස් වෙනවා මේ විදිහට බලනකොට පස්සේ ඔයගොල්ලෝ දුකෙන් නිදහස් වෙනව නෙමෙයි ওই විදිහට බලන මොහොතේම ඒ චිත්‍රපටිය ඇත්ත වෙච්ච දුකෙන් නිදහස් වෙනවා ඒ වගේ හොඳට මතක තියාගන්න මේ දුව පුතා අම්මා තාත්තා රන් රිදී මේ චිත්‍රපටිය බලනවා මේ ඇත්ත වෙලා යම් වෙලාවක ඇස් ඉදිරි පිටට එන රූපයට මගේ එකම ප්‍රිය දරුවා කියන කිලීසි මංගව ඉදෙනව නේද කියලා දකින්න පුළුවන්කම ඕගලන්ට තියෙන මේ ඒ මොහොතේම මේ චිත්‍ර කතා වෙච්ච කම නෙමෙයි ඒකයි විමුක්තිය නිවන කියන්නේ ඒකෙදී මට පෙන්වන්න ඕනකම තිබුණේ මෙච්චර ඒ කියන්නේ මුළු ලෝකයක්ම ගොඩයි මඩයි දෙකේ කකුල් තියාගෙන ඉන්නා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අමුවේම ආර්ය නෝ දර්ශනයක් මත හිතයි ඇහැයි ඔළුවයි තියාගෙන. ඒ කියන්නේ මේ රුපියල් 5000 කොලේ මේ දුව මේ පුතා මේ රන් රිදී මුතු මැණික් කියලා මේ වස්තුයි වටින්නේ කියන තැනටපත් වෙලා ඉඳගෙන මේ සීල සමාධි ප්‍රඥා පුරනවා දුකෙන් මිදීමේ දර්ශනයකට අහසට පොළොවක දෙකක් ඉතින් එයා ලෝකෝත්තර භූමියකට එන්නෙත් නැහැ ලෞකික දේශපල වෙන්නෙත් නැහැ ඇයි මෙතන දර්ශනය ලෝකෙ තුල ප්‍රතිපදාව ලෝකෝත්තර වෙන්න කවද්ද වෙන්නේ මෙයා මේ සීලයක පිළිහිටලා හිත වඩලා විදර්ශනා කරන්න කොතන නිවීමකටද කොතන දුකෙන් නිදහස් වෙන්නේ ওই බණ භාවනා කරන්න කොයි දුකෙන් නිදහස් වෙන්නද අපි යවුවෝ මරණයෙන් පස්සේ තමයි කියන්නේ නෑ දැන් එකක් පෙන්වන්නේ මේ මම මේ කතා කරන ටිකෙන් ගොඩාක් වටිනා දර්ශනයක් මම මේ කියන්නේ. දර්ශනික ඒ කියන්නේ නිකන් නෙමෙයි දුකට හේතුව තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියන ඒ දැක්ම කොච්චර තියුණුද තිවුරද කියලා කියන්නේ.
එපමණකින්ම පුතජන භූමිය එක සාමාන්‍ය ලෝකයේ දර්ශනයෙන් ඒ ඇහැ වෙනස් වෙනවම. ඒ කියන්නේ මේ වටිනා ඩොලර් කොළ මුදල් කොළමයි මේ දුව මේ මුණුපුරා මේ රත්තරන් රිදී මුතු මැණික් කියන තැනක සාමාන්‍ය ලෝකයාගේ විදියටම දර්ශනෙති. එබඳු කෙනා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා පිරුවා කියලා කවදාවත් දුක නැති වෙන්නේ නැහැ. එයා දුක කියන එක දන්නේ නැතු වෙලා තාම. මම මේ කතා කරන්නේ එබඳු කෙනාට නෙවෙයි. එබඳු කෙනාගේ සුවිශේෂී ගතියක් තියෙන කෙනාට. ඒ කියන්නේ ආර්ය දර්ශනේ තියෙන කෙනාට මේ කුලේ රුපියල් 5000ක්ම තමයි. අරයා ධර්මයේ නැති කෙනා මේ කුලේ දැක්ක රුපියල් 5000ක් කියලා. ආර්ය ධර්මයේ දන්න කෙනාත් මේක දකින්න කොහොමද? රුපියල් 5000ක්. ධර්මයේ නැති කෙනා දකින්නේ මේ මගේ එකම ප්‍රිය දරුවා. එකම ප්‍රිය මුණුපුරා. මේ රත්තරන් මේ රිදී මේ මුතු මේ මැණික් කියලා තමයි ධර්මයේ නැති කෙනා දකින්නේ. ධර්මයේ දකින්න කෙනා ඒත් එහෙමයි දකින්නේ. එහෙනම් වෙනස මොකද්ද මේකේ? මේක රත්තරන් උනේ රත්තරන් නිසා ඒ භෞතිකයේ වටිනා නිසායි රත්තරන් කියන්නේ. මේ කඩදාසියම රුපියල් 5000යි කඩදාසියම වටිනවා. මේ දරුවමයි මේ මුණුපුරාමයි කියන දැක්ම තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ. ධර්මයේ දන්න කෙනා නැත්නම් බුදුරජාණන් වහන්සේ උගන්වනවා. තවමකට පැත්තකටත් tie. එයා මේකට 5000 වටිනවා කියලා කියනවා. ඒ කියන්නේ කුමක් නිසාද? මට පේන නිසා. එයා කියනවා මේක 5000ක් වටිනවා කියලා මට තේරෙනවා. මේ මගේ එකම ප්‍රිය පුතා මේ මගේ එකම ප්‍රිය මුණුපුරා කියලා මට පේනවා මට තේරෙනවා. මේ මෙතන රත්තරන් ඩොලර් මිලියන ගණනක් වටිනවා කියලා මට පේනවා. හැබැයි දන්නවා යා මේ පෙනීම දැන් දන්නවා ඇති තාක් මේ රත්තරන් ගොඩ ඩොලර් බිලියන ගණනක් වටිනවා කියලා මට පේනවා. වටිනාකමක් දැනෙනවා. ඔය පෙනෙන ඔය වටිනාකම ඇති තාක් මට දුක නැතුව ඉන්න බෑ කියලා දන්නවා. දුකට හේතුව මේ වස්තුව වටිනාකමට පෙන්වන මගේ මනස. එයා කවදාවත් දුක නැතුව ඉන්න මේ වස්තුව රකින්නේ නැහැ. එයා දකින්න මේ වස්තුව වටිනාකමට පෙන්නපු කෙලෙස් අයින් කළොත් මිසක දුක නැතුව ඉන්න පුළුවන්. මෙතන තියෙන වෙනස. මේ දර්ශනේ දන්නේ නැති කෙනා දුක නැතුව ඉන්න මොකද කරන්නේ? වටිනාකමට පෙන්න වස්තුව රකිනවා. මේ මුදල රුපියල් 5000ක් වටිනවා කියලා දකින කෙනා දුක නැතුව ඉන්න මොකද කරන්නේ? මේ 5000 වස්තුව රකිනවා. ආර්ය දර්ශනයේදී වෙන්නේ මේ කොලේ රුපියල් 5000ක් වටිනවා කියලා මට පෙනෙනවා. දුක නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ? මේ කුලේ දකින්නකොට මේක රුපියල් 5000ක් වටිනවා කියලා මේ කුලේ වටිනාකමට පෙන්නන මනසේ තියෙන මේ ගතිය ගෙවන්න වෙනවා. උපාදානය කියන එක. ඒකනේ උපාදාන කන්ද දුක්ඛ. මගේ උපාදානට හසු ස්කන්ධයන්ගෙන් දුක එන්නේ මට. මේ ස්කන්ධය නැති වුණොත්, කැඩුණොත්, බිඳුණොත් දුක එනවා. දුකට හේතුව මොකද්ද? මේ වස්තුව වටිනාකමට දැකපු උපාදානය, කාම උපාදානය. එතකොට මෙයා දන්නවා මේ වස්තුව වටිනාකමට පෙන්වන කෙලෙසිය තියෙන තාක් තමන්ට සුවපත් භාවයෙන් ඉන්න පුළුවන්ද? බෑ. කෙලෙසිය නැතිකොළොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින්න මෙයා මේ කඩදාසිය හංග අරන් තියලා දුක නැති කරන්න ප්‍රතිපදාවකට නැතුව කරන්නේ මොකද්ද? මේක දකින්නකොට වටිනාකම මනසේ නොයදෙන තැනකට ගන්න ශීඝ්‍රයෙන් උසාවක් වෙනවා. මේ මගේ එකම දරුවා කියන හැඟීම මේ රූපේ දකින ගානේ මගේ මනසේ ඉදෙනවා. අනිත් කෙනා දන්නවා දුක නැතු වෙන්න නම් මගේ දරුවා පරිසම් කරගන්න වෙනවා. ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ නැති වෙන්න තියාගන්න වෙනවා. කියන තැනකින් එයා උත්සාහවත් වෙනවා. මෙයා දකින්නේ මොකද්ද? දුක නැතු ඉන්න නම් මේ මගේ එකම දරුවා මට ඉන්න එකම වස්තුව කියන ගතිය මගේ මනසේ ඉදෙනවා. මේ ගතිය ගෙවා ගත්තේ නැත්තම් මට කවදාවත් දුක නැතුව ඉන්න බෑ. මේ වස්තුව කැඩෙන බිඳෙන විනාශ වෙන ගානේ. ඇයි මට පේන්නේ කොහොමද?
මගේ දරුවට මෙහෙම වුණා, මගේ දරුවා ලෙඩ වුණා, මගේ දරුවට අසාධාරණයක් වුණා, මරුණා කියන තැනින් පේන්නේ. එහෙනම් එයා දන්නවා මොකද්ද? තණ්හාව නැතිකළු දුක නැති වෙනවා. මේ රූපේ ආරම්භය මගේ දරුවා කියලා උපාදාන ගතිය ගෙවා ගත්තොත් මොකද වෙන්නේ? දුක නැතු හිටියේ. අන්න ඒ ටික දකින කෙනාට විතරයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රික්ෂාව තියෙන දුක්ඛ නිරෝධය සඳහා. හොඳට මතක තබා ගන්නට මම මේ කතා කරනදී පරවල් දෙකක්. මේ දරුවමයි කියන තැනක පය ගහලා ඉඳගෙන ආපහු නිවරට කියලා සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවක් පුරන්න එපා. නිවරට වෙනම මේ දෙපැත්තක්. මේ දරුවමයි කියන තැනක ඉන්න කෙනාට එක දශමයක්වත් නිවන් දකින්න දුක නැතු ඉන්න උත්සාහවත් වෙන්න එපා. යාට තියෙන එකම ක්‍රමේ පුළුවන් තරම් ප්‍රමාණයක් ඒ වස්තුව රැකීමෙන්ම විතරමයි සහනයක් එන්නේ. හැබැයි මේ වස්තුව මේ ද්‍රව්‍ය වටිනාකමට පෙන්වන මගේ මනසයි මේ දුකට වන්දි ගෙවන්න ඕනේ හේතුව කියලා දැක්කොත් එයාට විතරයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව. ඒක ওই වචන හතර අපි මුළු බෞද්ධයෝම ගොඩාක් කියවනවා. කියවට ওই වචන හතර තුලම තමයි තියෙන්නේ අත්‍යසේ තීව්‍ර තීක්ෂණ ගති ටික. සම්පූර්ණ උඩු යටිකුරු වෙනවා මේ දර්ශනයෙන්. දුකට හේතුව තණ්හාවයි කියන වචනේ තණ්හාව නැතිකළු දුක නැති වෙනවා කියන වචනය කියන්නේ කාටද? මේ රුපියල් 5000ක් වටිනා 5000 කොලේ දිහා බලාගෙන ඉන්න තමන්ගේ එකම දරුවා දිහා එකම මුණුපුරා දිහා එකම රත්තරන් ගොඩ දිහා බලාගෙන ඉන්න කෙනාටම තමයි කියන්නේ. පුතජන ලෝකයේත් ඒක දිහාමයි බලාගෙන ඉන්නේ. ඒවා වෙනසකට තියෙන්නේ. එයා 5000 කොලේ දිහායි බලාගෙන ඉන්නේ. දරුවා දිහායි බලාගෙන ඉන්නේ. මෙයාට වෙන්නේ අනිත් පැත්ත. මම කියපේක තේරෙනවද? එතකොට ඔගොල්ලෝ රන් රිදී මුතුමැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරුවෝ බාහිර භෞතිකයේ තුල තියෙන අය. ඒ තියෙන වස්තුරුම කරගෙන ඉන්න අය. නිවන් දැකීම සඳහා සීල සමාධි ප්‍රඥා පුරන්න එපා. පුළුවන් තරම් දුක නැතුව ඉන්න යම් පමණකෝ අසසිල්ලක් ඇත්නම් තියෙන්නේ ඒ ගෙවල් දොරවල් යාන වාහන වලට ඉබියතුරු දාලා තියාගන්න එක. දරුමුණු පුරන් ලෙඩ නොවන විදියට කන්න බොන්න දීලා තියාගන්න එක තමයි දුක නැතුව ඉන්න තියෙන යම් පමණකෝ සහනයකට තියෙන්නේ. හොඳට මම මේ කියන එක තේරුම් ගන්න. එයාට නෙමෙයි සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුවෝ කියලා වටිනාකමට මේ බාහිර වස්තු වටිනාකමට මගේ මනස තුල නිමිති ටිකක් ඇති වෙලා කියලා යම් පමණක හෝ දැනගත්තොත් ඒකමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. මේක පේන්නේ නැහැ ලෝකෙට. මේ භෞතික වස්තුවම වටිනා දෙය කියන තැනකින් බැඳිච්ච ලෝකයකට නෑ බාහිර වස්තුවම වටිනවා කියන තැනකින් ඔබගේ මනස යෙදිලා කියන කාරණාව වෙන්නන්න. ඔය ගතිය ගලවන්න පුළුවන් මනසෙන්. ඇස් ඉදිරි පිටට එද්දී මේ කඩදාසිය දකිනකොට මේක වටිනාකම යෙදෙන්නේ නැහැ කියන තැනකට ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වේ දැන් 5000ක් වටිනවා අපිට දැන් හිතෙන්නේ මේකේ වටිනාකම දැනෙනකමයි වටිනාකමට හසු වෙන වස්තුවයි වෙන් කරන්න බෑ වගේ තැනකින්නේ. අදර නියෝගයක් දැම්මොත් අහවල් කාණ්ඩේ 5000 කොළ සම්පූර්ණ අවලංගුයි කියලා රජේ අවලංගුයි කියලා නියෝගයක් දැම්මොත් මොකක් වෙයිද? මේක දිහා වෙනද වගේ බලනකොට පැනලා ගන්න තණ්හා වෙයිද? බලන්නකො. එක සම්මුති ප්‍රඥප්ති මාත්‍රයකින් අවලංගු කළානේ වටිනාකම. එහෙනම් මේ කඩදාසියම වටිනවා වගේ පෙන්නලා තියන්නේ. පෙන්නලා තියෙන කොහෙන්ද කාටද? තමන්ගේ මනසේ නේ. ඒ සිද්ධියමයි හොඳට තේරුම් ගන්න මම එකයි මතක් කළේ ඕගොල්ලන්ට ඕනේ දුක නැතුව ඉන්න මේ පින්කම් කරන්නේ මේ හැම දෙයක්ම කරන දුකෙන් ඈතර වෙන්න.
හැබැයි හොඳට මතක තියාගන්න දුකෙන් ඈතර වෙනවා කියන එක සුවිශේෂී ඉතාමත්ම සියුම් දර්ශනයක් මත තියෙන්නේ. මේ දර්ශනය උදේ ඉඳන් රැ වෙනකම් පය ගහලා දුකට හේතු තණ්හාව නැතුව දුක නැතුව මේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා මේ පන්නේ යනකම් කෑ ගහා ඉන්නේ කතා කරන්නේ මේ වචන ටික කියන්නේ මේ භෞතික වස්තුව වටිනවා කියලා දකින මනසට නෙමෙයි. භෞතික වස්තුව වටිනාකමට පෙන්වන ගතිය තියෙන මනසෙයි කියලා හඳුනගන්නයි මේ ධර්ම. ඒ භෞතික වස්තුව වටිනාකමට පෙන්වන ගතිය මනසෙ ගෙවුනොත් Taman සුවපත් වෙනවා කියලා පෙන්වන ධර්ම. කියලා දැක්කොත් ඉබ්බන්දු තැනකට යන්නයි මේ සීල සමාධි ප්‍රඥා. මට කෙටියෙන් කියලා දෙන්න තියෙන උච්චාරය. මොකද අනිවාර්යයෙන්ම අවධාරණය කළාම කියනවා මම බොරුවට කාලේ නැස්ති කරන්න එපා සීලයක පිළිපදලා සමාධි වඩ මේ බලන්න ඕනේ කියලා මේ දරුවම වෙලා මේ මුණුපුරාම වෙලා මේ රත්තරම්ම වෙලා මේ මුදල් නෝට්ටුවම වෙලා නම් ඔබ තියෙන්නේ ඔබ බණ අහපෙකින් චුට්ටක්වත් හෙල්ලිලවත් නැත්තම් ඒ මෝඩකම ඔබ ගෙවිලවත් නැත්තම් සාමාන්‍ය ලෝකයා දකින විදිහට ඔබත් මුදල් නෝට්ටුව දකිනවා නම් මුදල් නෝට්ටුව නැති වුණොත් දුක එනවා ඒ හින්දා ඒක පරිසම් කරන්න ඕනේ කියන තැනක නම් දර්ශනය තියෙනවා. ඔබට කියන කතාවක් නෙමෙයි සීල සමාධි ප්‍රඥා කියන දුක නැති කරන්න තියෙන මඟ කියලා. මේ දරුවා මේ මුණුපුරා කියලා ලෝකයක් දකින්න ඔබත් දකින්න. දරුවා ලෙඩ වුණොත් මහලු දුක එනවා කියලා දකිනවා නම් ඔබත් ඉතින් දැකලා දරුවා ලෙඩ නොවි තියාගත්තොත් දුක නැතු වෙන්න පුළුවන් කියලා දකිනවා නම් ඔබේ ප්‍රතිපදාව වෙන්නේ ඕකම තමයි. දරුවට පුළුවන් තරම් ලෙඩ වෙන්නේ නැති වෙන්න තියාගන්න. ওই දර්ශනයට අයිති ප්‍රතිපදාව ඕක මිසක මේක නෙමෙයි. මේ තමන්ගේ ප්‍රියමනාප එකම දරුවා. දරුවා නැතිව දුක එන දුකට හේතුව දරුවා බව වටිනාකමට පෙන්නපු මනසයි කියලා ඔබට තේරුණොත් දර්ශන එක හරි. ওই මනසේ තියෙන ඔය ගරු බවණිය කියලා. ඒක ලේසියත් ලේසි නෑ. ලේසි නෑ කොච්චර බලවත්ද කියන්නේ. මේ ටික දැනගත්තටවත් මේ ඇස් ඉදිරිපිට එනකොට මේ වස්තුව මගේ දරුවාමයි කියලා පෙන්වන්නේ මනසේ. ඒකයි මේ කෙලෙසි මහන්නේ ගැඹුරුද පළල්ලුද තෘෂ්ණා නදිය කියලා කියන්නේ ඒකයි. අනේ තණ්හාව කියන එක තය මේක තේරුම් ගත්තා කියලා ඕගොල්ලන්ට ගෙදර මෙහෙම බලනකොටම දරුවා කියන එක මනසේ කියලා ගැලිවිලා යන්නේ. හැබැයි එයාට ඊතර වෙන්න තොටුපළක් හම්බ වෙන්නේ දාට. එයා දන්නවා මේ ගතිය ගෙවන්න පුළුවන්. මේ පෙන්නන ගතිය ගෙවන්න පුළුවන්. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද? මාර්ගය වැඩිලා ඉවරයි. නිරෝධය සාක්ෂාත් වෙලා සමුදය ප්‍රහාණය වෙලා දුක පිළිසින් දැකලා. ඇස් ඉදිරි පිටට එන්නේ රූපයක් කියන එක හොඳට පිළිසින් දැකලා මේ ටික දරුවා ගොඩාක් වටිනවා කියන එක ගෙවිලා ගිහිල්ලා දරුවා නිසා එන දුක නිරුද්ධ වෙලා මග වැඩිලා ඉවරයි. මග වැඩිලා ඉවර වෙනකොට එයා එහෙම බලනකොට මේ දරුවා කියන හැඟීම යෙදෙන්නේ ආවත් රූපේ සතර මහා ධාතු කියන යතහභූත ඥානෙ හෙල්ලෙන්නේවත් නැහැ. හොඳට එළඹ සිටිනවා. ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකාර යතහභූත ඥාන දර්ශන සවිසුද්ධං හොස්. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන තුනෙන් වැඩනහම හොඳට පිරිසුදු වෙලා තින්නේ මොකද්ද? යතහභූත ඥානය. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ ටීවී එකේ සත්ව පුද්ගල නොවන රූපයක් කියන එක පිරිසිදු දකිනකොට ඒක පුද්ගල භාවයට පෙනෙන කෙලෙසිය ගෙවිලා චිත්‍ර කතාව ඇත්ත වෙලා අඬපු දුකෙන් සම්පූර්ණ නිදහස් වෙලා ওই ප්‍රතිපදාව වඩලා ඉවරනකොට ඒ චිත්‍ර කතාව බලන වෙලාවේ තිබුණු දුකෙන් නිදහස් වෙනා මිසක එතන තියෙන රූපය ඇස් ඉදිරියට ආපු ටීවී එකේ රූපය පිරිසිදු දැක්කහම මරණයෙන් පස්සේ දුක නැති වෙන්නේ චිත්‍ර කතාව ඇත්ත වෙලා විදපු ඒ දුක ඒ මොහොතේම නැති වෙනවා මිසක ඒ දුකෙන් නිදහස් වෙන්න මිසක චිත්‍ර කතාව ඇතිවීමෙන් වෙන දුකෙන් නිදහස් වෙන්න මිසක චිත්‍රපටිය ඇස් ඉදිරියට එන රූපේ අනාත්ම බව බැලුවේ මරණයෙන් පස්සේ මේ දුකෙන් නිදහස් වෙන්න නෙවෙයි. ඒ වගේ මේ දුව පුතා දරුවා රන් රිදී මුතුමැණික් මේවා නැති වෙලා විනාශ වෙලා තමන් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා එන මේ චිත්‍ර කතාව ඇත්ත වෙලා එන දුකෙන් නිදහස් වෙන්න මිසක මේ ඇත්ත පෙන්වන්නේ මරණයෙන් පස්සේ නිදහස් වෙන්න නෙමෙයි. ඉතින් ඔය ටික කිව්ව ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් විතරක් මම මතක් කරනවා.
මම මේ කතා කරන ටික වෙනද අහපු කොටට විතරක් නම් දාන්න එපා. ඒ කියන්නේ වෙනද ඔයගොල්ලෝ මේ ටික අහලා ඇති. ඕනතරම් අහලා තියෙනවා. අවධානය යන්නේ අපේ. අවධානය යොමු වෙන මෙච්චර සිවුම් තැනකට මේ කියන්නේ මේ වචනේ. මේ ප්‍රතිපදාව ගැන කතා කරන්නේ මෙබඳු මනසකට අයිති කෙනෙකුටයි. මේ ලෝකයාගේ දර්ශනය මත ඔළුව තියාගෙන එතකොට මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා අපි මේ කරන එක විහිළුවක් කියන එක තේරෙන්නයි ඕනේ මට. එහෙමනම් ඔබ තාම ආර්ය ශ්‍රාංග මාර්ගේ වඩන්නව සුදුසු නැහැ කියන තැනකට ඉස්සෙල් තේරුම් ගන්න චතුරාර්ය සත්‍යය. මාර්ගේ වඩන්න ඉස්සෙල්ලා මාර්ගයට එන්න කියන එකක් තියෙනෝනේ. ඕක පැහැදිලි නැති කෙනා තව දුරටත් ඇස් ඉදිරිපිට එන රූපය මොකද්ද? ඒ රූපේ ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? ඒ දෙන්න එකතු වුණාම චක්කු විඥානය කියන්නේ මොකද්ද? මේ පෙනෙන රූපයේ යථා ස්වභාවය නැවත ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ රූපය මෙබඳු එකක් නම් ඒ බඳු රූපයේ වටිනාකමට පෙන්නනකම මනසේ නේද කියන ටික දෙවනුවට තමයි එහෙනම් අන්නේ අර ඒ ඉගෙනුම සත්‍ය ඥානය කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ අන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධිත ටික මනස මොහු කරනවා. දුකට හේතුව තණ්හාව කියන හොන්දට පැහිච්ච අඹ ගෙඩියක් වගේ. ආයි ලේසි නෑ. ඒ කියන්නේ මෙහෙම බලනකොටම මේ දේශප්‍රිය මහත්තයා කියලා පෙන්වන ගතිය ටක් ගාලා දන්නවා යා රැවටෙනවා. දේශප්‍රිය මහත්තයා කියලා පෙන්වනවා. හැබැයි දේශප්‍රිය මහත්තයා කියලා පෙන්වන රූපයක් දන්නවා. ඒ රූපේ සකස්මක් දන්නවා, පැවැත්මක් දන්නවා, ඇතිවීමක් දන්නවා. ඒ බඳු රූපයක් තියෙන තැනක ඒ ඇත්ත දකිනකොට මනසේ යෙදුනේ කියලා දකිනවා. මේ ගතිය මනසේ ගෙවුනේ නැති තාක් තමන් ඇසුරු කරන පුද්ගලයෙක් නැති වෙච්ච දුක විඳින්න වෙනවා කියලා දන්නවා. මේ හීන ලෝකයක් හදනව නෙමෙයි, බොරුවක් හදනව නෙමෙයි, සැබෑම ලෝකේ. ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩලා මේ සීල සමාධි ප්‍රඥා කියලා තියෙන්නේ මේ වස්තු ඉස්සරහට එනකොට දේශප්‍රිය මහත්ය කියලා පෙන්වු මේ කෙලෙසේ ගිවා ගන්න. එදාට මට ප්‍රිය විප්‍රයෝග දුක් ප්‍රිය පුද්ගලයෙක් ඇසුරු කරෝ ප්‍රිය පුද්ගලයෙක් නැති වෙන දුක් විඳින්න වෙන්නේ, ලෙඩ වෙච්ච දුක විඳින්න වෙන්නේ කියන උත්තරය ගන්නවා. එතකොට අන්නේ ඒ බඳු දර්ශනයකට පොදු දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපේ ඔළුව වෙන තැනක වල්ගේ වෙන තැනක වගේ දර්ශනය වෙන තැනක තියාගෙන ගිරව් වගේ අපි කතා කරනවා. නැත්තම් මේ ප්‍රතිපදාවම මිත්‍යාවක්. මේ වගේ තැනක ඔළුව දර්ශනය තියාගෙන මේ සීල සමාධි ප්‍රඥා කියලා ඕගොල්ලෝ මේ පුරණ ශික්ෂාවෙන් නිවන් දැක්කම තමයි පුදුම. එයි අපි යන පුරණ නිවන කොහෙද කියලාවත් කියන්නකෝ බලන්න. දැන් මේ දර්ශනය නම් අපිට ඒ බලන අරමුණේ දුකේ නිවීමම නිවන. 아무තු එකකට නෙමෙයි. මේ අරමුණ ඇත්ත වෙලාම මට දේශප්‍රිය මහත්යන් අරුණා ලෙඩ වුණා කියන තැනකින් යන් අපහසුකම දුකක් එන්න තියෙන ප්‍රිය විප්‍රයෝගයක් එන්න තියෙන. මේ දර්ශනයෙන් මට පෙන්වන්නේ ඒ දුකෙන්මයි නිදහස් කරන්නේ. මේ දරුවා නැති වෙච්ච දුකෙන්මයි නිදහස් කරන්නේ. ප්‍රිය වස්තුව නැති වෙච්ච දුකෙන්මයි නිදහස් කරන්නේ. මේ දර්ශනය. එතන. එතකොට ආය මරණය මේ වගේ දර්ශනය දකින්න කෙනාට මරණයෙන් පස්සේ විමුක්තියක් හෝ නිවනක් හෝ ආය පෙන්වන්නට කතාවක් ඕනේ නැහැ. ඒක මේක අදහන්නවත් දෙයක් නෑ. දර්ශනයක්. ආගමක්, පක්ෂයක්, පන්තියක් කුලයක් මුකුත් ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. මෙහෙන්ට මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ඒ පස්සේ කියන ගුණය තියෙන. එතකොට උඩට තියෙන ප්‍රශ්න තේරෙනවද ටිකක් හරි? අපේ වෙනන්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් මාර්ගය කියන්නේ ඒකට සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්තාදී වයම් කියන්නේ සම්මා දිට්ඨිය කියන එකෙන් එයා එතකොට දුක දැක්කා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. හරියට පොඩින් ඉතින් සම්මා දිට්ඨියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තියෙන තැන ඊටු අංගහත් ඊට අනුගත උපදිනවා. හරිද? අපි ඒකත් ගමු. දේශප්‍රිය මහත්ය ලෙඩ වෙලා මහලු වෙලා ලෙඩ වුණොත් අනතුරක් වුණොත් මරණොත් දුක එනවා. දුකට හේතුව හැටියට හඳුනාගත්තා මේ රූපේ දේශප්‍රිය මහත්ය කියලා පෙන්නපු කෙලෙසි. මේ කෙලෙසිය නැතිකොලොත් මේ රූපේ කෙනෙක් හැටියට පෙන්වන්න මේ කෙලෙසි නැතුණු ප්‍රිය විප්‍රයෝග දුක්ඛෙන් නිදහස් වෙනවා කියලා දැක්කා. එහෙනම් ඒකට කරන්න ඕනේ සීලයක පිළිපදලා හිත සමාධි වඩලා මෙතන තියෙන රූපය ඇත්ත බලන්න ඕනේ. කියලා ඉගෙන ගත්තා. ඔන්න දැන් මාර්ගය.
දැනගන්න ඕන දකින්න තැන දක්වා ගෙන ඔන්න දැන් ඊට පස්සේ මට තියෙනවා වැඩක්. මොකද්ද මට දැන් නුවණක් ආවා. මොකද්ද මාර්ගයත් එක්ක මේ දුකෙන් නිදහස් වෙන්නේ මේ වස්තුව දේශප්‍රිය මහත්තයා කියලා පෙන්නන ගතිය මගේ මනසෙන් ගෙවුණු දවසටම හිත අනෙමෙයි මෙහෙම බලනකොටම දැන් පේන්නේ කෙනෙක් නම් බලනකොටම කෙනා අතුරුදහන් වෙන්න වෙනවා. ඒකමකතර ඒකයි එකට මගක් තියෙන්නේ. නැත්තම් මගක් ඕනේ නේද? ওই දුක ඇති වෙන්නේ නැති මේ දිහා බලනකොටම රත්තරන් කියලා පේනවා. එතකොට මේ ටික හොරුගත්තු නැති වුණොත් දුක එනවා. දුකට හේතුව මේ රත්තරන් මේක වටිනවා කියලා පෙනුණු මගේ මනස තියෙන නිසායි. මේ වස්තුව වටිනාකමට පෙන්වන ගතිය මගේ මනසේ නැති වෙලා තිබුණානේ. මම භෞතිකේ රකින්නෙත් නැහැ. ඒවට මොන හරි වුණත් මට ප්‍රශ්නකුත් නැහැ. එහෙනම් දුක නැතු ඉන්නට මම මොකද කරන්න ඕනේ? මේ වස්තුව වටිනාකමට පෙන්වන ගතිය මගේ මනසේ ගෙවන්න ඕනේ. ඒකට එහෙනම් කරන්න ඕනේ නිකම් බෑ. ඒතකොට තියෙනවා ගෙවෙන්නේ නැහැ නිකම්. කය වචන දෙක සංවර කරගෙන සීලයෙන් නීවරණ දන දුරු කරන විදිහට චිත්ත සමාධියක් ඇති කරගෙන සමාධියක් ඇති කරගෙන ඇස් ඉදිරිපිටට එන රූපයත් බලන්න. බලනකොට මෙහෙම ටික ටික සීලයක පිළිලා හිත වඩ රූපයත් පෙන්නන්න තේරෙනවා ඇත්ත තමයි රූපේ දකිනකොට වටිනාකම මගේ මනසේ නේද යෙදෙන්නේ කියන එක ඉස්සෙල්ලා පැහැදිලි වෙනවා. රූපේ වටිනවා නෙමෙයි රූපේ වටිනවා කියලා මට තේරෙනවා. රූපේ දරුවා නෙමෙයි මේ රූපේ මගේ දරුවානේ කියන එක මට දැනෙනවා. මගේ හිතේ ඇති වෙලා. අන්න එතකොට යාට න පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ ඔක්කොම පංච උපාදාන ස්කන්ධයක දුක. නැත්නම් පංච උපාදාන ස්කන්ධ ලෝකය. මේ බලනකොට වෛපී මහත්ය දේශප්‍රිය මහත්ය රූපේ මහත්ය හිතෙන කාටද හිතෙන්නේ? මට. උතින්ට හිතෙනවා. එතකොට දැන් මම හිතාගෙන ඉන්නේ මේ දේශප්‍රිය මහත්යා ඉන්න හින්දාම දේශප්‍රිය මහත්ය ඉන්නවා කියලා හිතෙනවා. කියන එක තමයි ලෝකේ ස්වභාවය. ඒ ගතියෙන් අඩු කරන්න තමයි මේ දර්ශනේ පෙන්වලා තියෙන දේශප්‍රිය මහත්ය ඉන්න හින්දාම දේශප්‍රිය මහත්ය ඉන්නවා කියලා හිතෙනවා නෙමෙයි. මෙතන තියෙන රූපය ඇත්ත ඇති නොදන්නා කම නිසා මේ ප්‍රපංච සංඥාව ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ තමයි අපිට වැඩක් තියෙන්නේ සීලයක පිළිටන්නේ හිත එකතු කරගන්න. එක්තෙන් කරගන්න උපකරණ. සමතකමට හරක් වඩන්නේ. වර හිතේ තනියම කතා කරන ගතියක් තියෙන්නේ. ඔපි නිකන් හිටියට ඉඳගෙන හිටියත් ඉන්නේ නැහැ. තුන්චෙක් නැතු හිතේ කතා කරන ගතියක් තියෙනවා. තනියම කතා. ඔකට තමයි ධර්මයෙන් පෙන්නන්නේ උපමාවක් කරන අලු ගොඩකට පොල්ලෙක් ගැව්වහම විසිරලා යන්නේ ඒ වගේ මේ විසිරුණු මනස කියලා. කෙලවරක් නැහැ. පොඩි කාලේ ගැනත් හිතනවා, තමන් ගැනත් හිතනවා, බාහිර ගැනත් හිතනවා, පෙනෙන දේත් හිතනවා, නොපෙනෙන දේත් හිතනවා. හැමතැනම දූ හිත. මේ හිතන ගතිය විසිරුණුකම ඇතිතාක් අරමුණක් නිශ්චිත කරගන්න බෑ. පිරිසිදු දකින්න බෑ. ඒදා දකින්න බෑ කිය. ඊගාවට මේ නීවරණ ධර්ම තියෙනකොට වෙන්නේ හැම වෙලේම ආවරණීය ධර්මයෙන් මනස වැහෙනවා කියලා. ඇහැට පෙනෙනකොටම හිතේ වේගවත්කම. මේ පෙනෙන රූපය ආරම්භය කලින් ගත්ත නිර්ණයයන් ඉදිරිපත් වෙනටක් ගාලා. කලින් මේ අරමුණ ඇසුරු කළා හුරු ගතියක් තියෙනවනේ. දකින්නවත් එක්කම කලින් ඇසුරු කරපු එක ටග්ගල සිහි කරගන්න එක දැනගන්නවා. මෙතන තියෙන ඇත්ත දකින්න යන්න ඉඩවත් දෙන්නේ. සමාධියේදී කරන දේ තමයි මෙහෙම වස්තුවක් දැකපු පමණකින් අතීතي සිහි කළ දෙන්නේ නැටක් ගාලා. සිහි කරන ගතිය අඩු කරනවා. එන්නේ ඒ වේගය අඩු වෙන එක තමයි මේ සමාධියෙන් කරන්නේ. එතකොට මේ පරක්කුට වැඩක් ගත්ත හැකි පවතින දේ ඇත්ත බලාගත්ත හැකි. දැන් අද පවතින දේ ඇත්ත බලන්න ඉඳ තියන්න බලනකොටම දේශප්‍රිය මහත්තයා කියලා නැගිටලා තියවරයි. ඒ හිතේ විසිරුණු කමේ ස්වභාවය කියන ශනික වරම ගන්න පුළුවන්. සමාධි ගතිය ඇති වෙන්න යම් වස්තුවක් දිහා බැලුවා කියලා ශනික පරණ දත්ත එන්නේ. සද්දයක් අහනකොටම අන්න මොකක් කෑ ගන්නවා. පල්ලේ කෑ ගන්න උත්තර එන්නේ. ගන්න පුළුවන් සිහි කරලා. හැබැයි යම් ප්‍රමාදයක් තියෙයි. ඒ ප්‍රමාදය මෙහා වාසියක් කරගෙන ටංගල නෝන ඉදිරිපත් කරගන්න පුළුවන් මෙතෙන්ට ඇස් ඉදිරිපිට හම්බ වෙන වටින සටහනක් නේ කියලා. ඔහොම
ඊට පස්සේ මේව දකින්න සමාධියේ බලෙන් උඩට නාපුදී ඇත්ත දැකීම නිසා නොවන තැනටපත් වෙනවා. යම් දවසක ඔබතුමාට මේ පටවියමයි කියලා පැහැදිලිම දැක්කොත් පැහැදිලිම වුණොත් සතර මහා ධාතුවයි කියලා 100%ක්ම පැහැදිලි වුණොත් පුද්ගලයෙක් කියලා සිහි වෙයිද? අද මේ ශරීරයේ අසුබ ගතිය පේන්නේ බලන්න එපේ. පිළිකුල් ගතිය අසුබ ගතිය අපිට පේනවද? පේන්නේ බලන්න. බල්ලෙක් ජරා කරපු තැනක් හරි වමනේ ටිකක් හරි දැක්කොත් පිළිකුල් බව හිතන්න ඕනේද? පේනවනේ. ඒකට කියනවා පේනවා කියලා. පේනවා කියන තැනදී අසිහිය නෑ. හොඳට මතක තියාගන්න නොපෙනෙන කන්නදී අසිහිය තියෙන්නේ. අසිහිය කියන්නේ වැරදිලා අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. පෙනෙනකොට අසිහිය නෑ. පෙනෙනවා කියන්නේ කිසිම වෙලාවක හිතන්න ඕනේ. ඇහෙන් බලන මිම්ම මේ පෙනෙන ටික පිළිකුල් දුගද අසුබ අසාර බව ඇහෙන් බලනකොටම පෙනෙනවා. වමන ටිකක් හෝ බල්ලෙක් ජරා කරපු තැනකෝ දැකනකොටම පේනවා. අසිහිය නැහැ කියන්නේ වැරදිලා අමතක වීමකින් සාක් වේදාගත්තේ කියලා එකක් එහෙම හිතනවද? කොයි වෙලාවක හරියදීද? නෑ බැරි වෙලා අමතක වීමකින් මේක උනේ කියලා යෙදෙන්නේ නැහැ. කියනකොට තියනානේ එච්චර ඊට තියා සත්‍ය කියන එක ඊට තියා ජව සම්පන්නයි. ඒ විදිහට මෙහෙම ඇහෙන් බලනකොටම ධාතුව ප්‍රකටන බැරි වෙලා වැරදීමකින් දේශප්‍රිය මහත්තයා කියුනේ කියන එකක්වත් නැහැ. එහෙම වෙන්නේ ඒකට තියෙන්නේ අසීය. ඒ කියන්නේ නොදකීමයි අසීයට හේතුව. දකින්නවා කියන තැන සහ දන්නවා කියන. දැන් දන්නවා ඥානතෝ. රූපේ සතර මහා ධාතුයි. හැබැයි පේන්නේ නැහැ තාම. නජානත් නපස්සතු. ඥානතෝ හම් වික්කවේ පස්සතු ආසවණං කැමවදා. මහන්නේ දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රේක්ෂ වීම කියමු. ටීවී එකේ තියෙන්නේ සත්පුද්ගල නොවන රූපයක් කියලා දන්නවද දකින්නවද? දකින්නවා. දන්නවා. දන්නවා වුණාට බලන්නේ දිහේ පේනවද කියලා? නෑ පේන්නේ කෙනෙක්මයි. දකින්නේ. ඒ හින්දා අසිහිය යෙදෙන පුද්ගලයෙක් කියලා රැවටෙනවා. රැවටිලා දුක එනවා. දන්නවා පුද්ගලයෙක් නෙමෙයි කියලා. දැනගත්ත පමණකින් දුක නිවන්න සමත් වෙන්නේ. යම් වෙලාවක ඇස් ඉදිරි පිටට එන්න සත්ව පුද්ගල නොවන වර්ණ සටහනක් මේ වීදුර මත පතිත වෙන ඡායා රූපය සත්ව පුද්ගල නොවන අනාත්ම දෙයක් කියලා දැක්කොත් උඩ චිත්‍ර කතාව ඇත්ත වෙන්නේම නැහැ. ටීවී වැඩක් නැති නේද ගෙවල් වලට. ඒ චිත්‍රපටි නෑ අවලංගු. ටෙලිනාට්‍ය නෑ අවලංගු. ඒ වගේ මේ ලෝකේ අවලංගු වෙනවා යාට. මේ කතා නෑ ඔක්කොම. දිත්තේ දිත්තමත්ත භවිෂ්‍යති කියලා කියනකොට මේ ඒ මට්ටමට වෙනවා. ඇස් ඉදිරි පිටට පහළ වෙන වස්තුවේ යතහ ඒ කියන්නේ ප්‍රපංචයෙන් රූපේ කියවන්නේ. ඇස් ඉදිරි පිටේ අදටත් ඔයගලන්ට පුළුවන් නම් ටීවී එකේ තියෙන රූපේ පුද්ගලෙක් නෙමෙයි කියලා හොඳට පේනවනේ. පුළුවන් නම් බලන්න ටීවී එකේ තියෙන රූපේ පුද්ගලෙක් නොවන තැනට හිත තියලා බලන්න පුළුවන්ද කියලා බලන්න. ඕගලන්ට ඒ බලන්න පුළුවන් වුණොත් මේ හැම රූපයක්ම බැලුවේ හැම පුද්ගලෙක් නොවන විදියට. ඒ රූපයි මේ රූපයි වෙනසක් නැහැ. ඒ කියන්නේ අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙකුට විතරයි ටීවී එක දිහා බලන්න පුළුවන් පුද්ගල භාවයේ හිත කියවන්න නැතුව. හැබැයි හොඳට මතක තියාගන්න මාර්ග ප්‍රතිපදා ගොඩාක් නැහැ. දර්ශන ගොඩාක් නැහැ. මේ තමන්ගාව තියෙන මේ දර්ශනෙට පිරිසුදු කරන්න මේම ප්‍රතිපදාව මිසක වෙන ක්‍රමයක්. හොඳයි අප කොටුවේ ප්‍රශ්නයක් අහුවොත් ඔය දැන් අපි දර්ශනය ගැන කතා කළේ. හරි චතුරාර්ය සත්‍ය නික සාමාන්‍ය. ඊට පස්සේ මේ දර්ශන සම්ප්‍රාප්තිය සඳහා දර්ශනයට පැමිණීම සඳහා අපි කතා කළා මොකද? ප්‍රතිපදාවක් ටිකක්. හරි. මේ දර්ශනයයි දර්ශන සම්ප්‍රාප්තියයි නිසා
අපේ සාක්ෂාත් වෙන අපි සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්නම් බලන්නකෝ මේ වචන ටිකේම ලස්සන ජාතියක් ඉපදීමක් කාගේද පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ දේක වස්තු වල ඉපදීම නැහැ එතන ජාතියක් එහෙනම් ජරාවක් නැහැ ලෙඩ වෙන වස්තු පුද්ගලයෝ ලෙඩ වෙන අය නැහැ ව්‍යාධි රෝග නැහැ මහලු ලෙඩ නැහැ මරණ නැහැ මැරෙන අය නැහැ බලන්න ඉපදීම නැති හින්දායි ජරා ව්‍යාධි මරණ නැත්තේ මරණ සදාකාලික සැප ඇති නිවන අර්ථ දක්වපු හැටි දැන් මෙහෙම බලනකොට මට ටක් ගාලා මේ කෙලෙසේ මට පුද්ගලයෙක් උපදිනවා ටීවී එක දිහා බලන්න ටීවී එකේ ඉන්න පුද්ගලයෝ ලෙඩ වෙලා ඒ පුද්ගල ලෙඩ වීමේ දුක් විඳලා තියෙයිද නැද්ද අවංකව කියන්නේ ඒ මහලු මිනිස්සු ගැන අනුකම්පාවක් හිතිලා නැද්ද ඒ මැරිච්ච මිනිස්සු ගැන දුක එන්නේ නැද්ද හරි ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයන් विद्यमान වේද જાතියෙන් තොරව නෑ ඒ කියන්නේ පුද්ගලයෙක් ඊතන උපන්න හින්දා නේද අනාත්ම රූපය ආරම්භය තමන් තුල උපාදානයේ යෙදුණු පමණකම පුද්ගල භාවය උපදිනවා පුද්ගලයාගේ ඉපදීම වුණාද පුද්ගල ලෙඩවීම මහලු වීම මරණය වේ. ඕගොල්ලෝ යම් දවසකදී ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහන පිරිසිඳ දැක්කොත් නැති උනේ මොකද්ද? ජාතිය පුද්ගලික ඉපදීම නැති වීම නෙමෙයි මේ කරන්නේ අපි. පුද්ගලෙක් ඉන්නයි කියලා බාරගත්තේ. පුද්ගල භාවයම නැහැ. ඇයි ඇස් ඉදිරි පිටට එන රූපේ වර්ණ සටහනක් වුණ වර්ණ සටහන කෙනෙක්ද? ඊයලබයා තමන්ගේ හිතේ පුද්ගල භාවය ඉල්ලන්නේ. තමන්ගේ හිතේ පුද්ගල භාවයක් නෙමෙයි බාහිර පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමයි තමන් තුල ඒකලා. අපිට තමන්ව පේන්නේ ප්‍රතිඵලය හම්බෙන්නේ බාහිරින්නේ. ඒ රූපය මම කණ්ණාඩියක් රතු පාටට කණ්ණාඩියක් දාගත්තාම ඒක ප්‍රතිඵලයට ඇහැරතු වෙන්නේ නැහැ. රූපයි රතු පාටට පේන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේ ඉදිරියෙන් තියෙන වස්තු ආලම්බය මන් තුල ප්‍රපංචයක් යෙදුනහම මන් තුල නෙමෙයි ප්‍රපංච තියෙන්නේ රූපය ආරම්භය ප්‍රපංචය යෙදුනහම රූපේ ඒ විදිහට පේන්නේ. රූපේ දිහා බලනකොට රූපේ සත්‍යයක් කියන හැඟීමයි මන් තුල ඇති වුනහම මන් තුල නෙමෙයි සත්‍ය කතාව හම්බ වෙන්නේ අපිට. රූපේ සත්‍යය කියන තැනකදී හම්බ වෙන්නේ අපිට. තේරෙනවද? එතකොට යම් වෙලාවක ඇස් ඉදිරියේ පේන වර්ණ සටහන පිරිසිදු දැක්කොත් ඒක දකින්නකොට පුද්ගල භාවය අවදි වෙන කෙලෙසිය මතු නූපදින විදිහට හිස්සුම් තල් කඳක් කළා කියන්නේ නැති එයා නූපදිනවා නෙමෙයි උපදින්නෙම නෑ එයාගේ මනසේ. එයාගේ මනසේ පුද්ගල භාවය උපදින්නෙම නෑ. ඒ කියන්නේ උපාදානය නැති කළා කියන අත්වාද උපාදානය උපදින්නෙම නෑ. කාම උපාදානය උපදින්නෙම නෑ. ඒ වෙනුවට යථාභූත ඥානය තියෙනවා කියන්නේ ඇස් ඉදිරි පිටේ නෝ වර්ණ සටහන. දැන් මේ දෙක නිසා පවතින ඇත්තක් දැක්ක කෙලෙසි උපදින්නේ නැහැ. ওই දෙකේ ප්‍රතිඵලයේ උච්චතම ඵලය උනේ මොකද්ද? ජාති නිරෝධය. පුද්ගලයේ ඉපදීම නැහැ. පුද්ගලයෙක් නෙවෙයි ද්‍රව්‍යයක්වත් ඉපදිලා නැහැ. දැන් කෙනෙක්ගේ මහලු වීමක් මරණයක් ලෙඩවීමක් හම්බ වෙයිද? වර්ණ සටහන තියෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මොනවද තියෙන්නේ? ඒ වගේ මේ රූපය දිහා බලනකොට එකක් යථාභූත ඥානය නෑ මට සම්මාදිට්ඨිය නෑ දෙක තණ්හා ප්‍රහාණය වෙලා නෑ කෙලෙසේ මන් තුල උපදිනවා මොකද දේශක්‍රීය මහත්යය කියලා ඇත්ත රූපය ඇත්ත නොදකින්න කෙලෙසේ උපදිනවා මේ දෙකේ එකතුව වෙලා මට හම්බෙලා තියෙන මොකද්ද ජාති මෙහෙම දිහා බලනකොටම කෙනෙක් ඉපදිලා තියෙන දේශක්‍රීය මහත්ය දැන් කෙලෙසේ උපන්නට පස්සේ ආයි කෙලින්ම පුද්ගලයෙක්වම ඉපදිලා මේසක ආයි දැන් කෙලස් කතාවක් හම්බ වෙන්නේ නැහැ මට. මගේ හිත තුලයි කතාවක් නැහැ. මේ දේශප්‍රිය මහත්තයා. දැන් මෙයා ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණයටපත් වීමේ දුක්, ප්‍රිය විපයෝග දුක්, බැන්නෝ දේශප්‍රිය මහත්තයා බැන්න අප්‍රිය සංපයෝග දුක් විඳින්න වෙනවාමයි. වෙන්නේ නැද්ද? වෙනවා. හොඳයි.
යම් කලක මේ ධර්මය අහලා මම සීලයක පිළිපදලා හොඳට සමාධි වඩලා මේ රූපය ගැන බලනකොට බලන්න සමාධිය වැඩෙන්න රූපය බලන්න ඉඩ තියෙනවා. රූපය බලන්න සමාධි ගතිය තව වැඩි වෙනවා. බලන්න රූපේ යතහ භූත ස්වභාවය යතහ භූත කියලා කියන්නේ යම්සේ ඌද යම්සේ පවතීද. යම්සේ ඌද ස්වභාවය කියලා කියන්නේ බත් පාන් කව්පි මුංගට කියන්නේ සත්ව පුද්ගලනෝ ආහාර. ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර කියන්නේ පඨවි කොටස්. පස්. පිත්සෙන් සර්ව කියන්නේ ජලය ආපෝ කොටස්. මෙන්න මේ සත්ව පුද්ගල නොවන ධාතුව මට එන්න ප්‍රකට වෙයි නම් ප්‍රකට වෙන්න ටික එකපාරට නෙමේ ආශ්‍රයක් ෂේ වෙනවා කියලා කියන්නේ ටික මේක දේශප්‍රිය කියන ගතියේ හුරුව ටික ගෙවේ නම් පවතින ඇත්ත එන්න වැඩේ නම් සීලයක පිළිපදලා සමාධි වඩ මං කරන්නේ මේක. පවතින ඇත්ත බලනවා මේ වැරද්ද ගෙවනවා. දේශප්‍රිය කියලා පෙනෙනකම ගෙවෙනවා පවතින ඇත්ත දියුණු කරනවා. ඕක කළා දුක පිරිසිඳ දැක්කා කියලා කියන්නේ මේ රූපේ පිරිසිඳ දැක්කා සතර මහා ධාතුයි උපාදාය රූපයක් සතර මහා ධාතුන්ගේ හැඩයක් මේ කියන ටික හොඳට එළපදිටියා. දේශප්‍රිය මහත්යා කියන ගතිය මනසේ නූපදින සමුදය ප්‍රහාණය වුණා. ජාති නිරෝධ පුද්ගලික ඉපදීම නැහැ. එහෙනම් ලෙඩවීම මහල් බව මරණ නැහැ. දැන් ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති සදාකාලික සැප ඇති. අය නැති වෙන මොන දුක නිවන සාක්ෂාත් වෙලාද නැද්ද මට? ඒ කළා තියෙන මොකෙන්ද? මගේ ධම්මායතනේ වෙනස් වෙච්ච එක විතරයි කළා තියෙන්නේ. ඒක තමයි මේ කළේ. එතකොට ඔය ටිකේ ප්‍රතිඵලය ගත්තාම අජරාමර නිවන අජරාමර අජර කියලා කියන්නේ ජරාවක් නැහැ. අමර කියලා කියන්නේ මරණයක් නැහැ. මුළු ලෝකෙම ජරා මරණ දුක් විඳිනවා. මෙහෙම Taman දිහා බැලුවත් මම කියන හැඟීම උපදින්නේ නැත්තම් සත්ව පුද්ගල භාවයවත් මේ වස්තුව දිහා බැලුවොත් රත්තරන් කෙනෙක් උපදින්නේ නැහැ. රිදී මුතු මැණික් කෙනෙක් උපදින්නේ නැහැ එයාට. වටිනා වස්තු උපදින්නේ නැත්තම් යතහබුත ඥානයක් තියෙයි. මේ ලෝකයේ දුක් විඳින කිසිම අරමුණක් උපදින්නේ නැත්තම් ඒ මනසට. හැබැයි යට නෝනයි. මේ රූපී ඇත්ත නොදන්නා ලෝකයේ දේශප්‍රිය කියන නමින් සිහි කරගෙන දුක් වෙනවා කියන එකටත් නෝනයි. Tamanට ඇත්තක් තේරෙයි. Taman ගත්ත නොදන්නා කාලේ මේ දේශප්‍රිය මහත්තයා කියලා මේ රූපෙට මොනවාර වුණාම Tamanට දුක ආපු හැටි තේරෙයි. අවිද්‍යාවෙන් යුක්ත ලෝකයා අදටත් මේ රූපේ දකිනකොටම කෙනාගේ මනසේ මේ දේශප්‍රිය මහත්යන් කියන ගතිය යෙදෙනවා. තමන්ගේ මනසේ ගතිය යෙදුනා කියලා දන්නේ නැතුව මේ රූපයයි ඒ ගතිය කියන තැනකින් ආපහු රූපයට පත්වල දුක් විඳිනවා කියලා ලෝකයක් දකිනවා. ලෝකෙ ඇතිවෙච්ච හැටිත් දකිනවා. නිවනක් දකිනවා. මේ සම්මා දිට්ඨිය ඇවිල්ලා සත්‍ය කියලා කියනවා. ඔය ටික ඥානතෝ කියන අවස්ථාවේදී සත්‍ය අනුරක්ෂිතය කියලා කියනවා. සත්‍ය රකින්නවා. ඊට පස්සේ මේක චතුරාර්ය සත්‍ය දන්නකොට දුකට හේතුව තමන් කියලා. සත්‍ය අනුබෝධය කියලා කියනවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයක පිහිටලා සීලයක පිහිටලා සමාධි වඩලා මේ දර්ශනෙට පැමිණියාම සත්‍ය අනුප්‍රාප්තිය කියලා කියනවා. මෙන්න මෙතෙන්ට ආවහම ආපු කෙනා ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණ නැති සදාකාලික සැප ඇති සාන්ත සුඛ උතුම් අජරාමර නිරෝධ සාක්ෂාත් කරගත්තා. ස්කන්ධ ටික තියෙද්දිම ජීවිතයේ තියෙද්දිම ජරා මරණ දුක නැති කරපු කමට කියන සෝපදිශේෂ නිබ්බාන කියලා. තාම ස්කන්ධ ටික තියෙයි. මේ අරමුණු පෙනෙනවා ඇහෙනවා. හැබැයි ජාති ජරා මරණ සියලු දුක් නැති කළා. ඒ කියන්නේ මේකේ ප්‍රතිඵලය තව පැත්තකින් ගත්තොත් ඕගොල්ලෝ තව පැත්තකට මම ඔක මේක කියලා දෙන්න දුන්නා. නිවන අපි කවුරු හරි කෙටියෙන් අහුවොත් ඕගොල්ලන්ගේ නිවන කියන්නේ මොකද්ද කියලා කියන්නේ
දැන් මෙච්චරත් කියලා දුන්නේ නිවන ගැනම තමයි. ඒ නිවීම තමයි මොකේ නිවීම? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගේ නිවීම. ජාති නිරෝධ ඒක හඳුනා ගන්න තව එක කෙටි ක්‍රමයක් කියන්නම් මම. මේ කතා කරපු ටිකමයි මම වෙන පැත්තෙන් කතා කරනවා තව එකක් කියනවා කියලා හිතන්න එපා. මම ගොඩාක් වෙලාවට අපේ ගොඩක් දෙනෙකුට පැටලෙන දෙයක් නෑ. ගැඹුරු දර්ශනාත්මක දෙයක් මම විස්තර කළා ඒකම වෙන වචන වලින් වෙන පැතිකඩ වලින් පෙන්නනවා. පෙන්වුවාම එදා හමුදුර මෙහෙම කිව්වා අද මෙහෙම කියනවා කියලා හිතනවා. නමුත් එකම දේ අපි මේ ගේ මේ පැත්තෙන් නම් පුට එකක් ගහලා පෙන්නලා අනිත් පැත්තෙන් පුට එකක් ගහලා මේ ඒ ගේමයි කියලා පෙන්නුවා. කවුරු හරි කියන්නේ මේ එදා පෙන්නුවේ මේ ගේ කියලා මේ පැත්ත මෙහෙම එකක්. අද පෙන්වන්නේ මෙහෙම එකක් කිව්වොත් වැරදි. ඒක වැරදි කිව්වොත් වැරදිද? එකම ගේ හාත්පස පෙන්වන්න නම් එකම දර්ශනය නොවෙන්න ඕනේ. මේ පැත්තේම ෆොටෝ හතරක් ගහලා පෙන්නුවොත් ගේ පෙන්නුවා කියලා හරියද? එහෙනම් නියම විදිහට ගේ පෙන්වන්න කොහොම පෙන්වන්නේ? හතර පැත්තෙන් ෆොටෝ ගහලා පෙන්වන්න ඕනේ. එතකොට මේ පෙන්වන එකට වඩා අනිත් පෙන්වන එක වෙනස් වීම පුදුමයක්ද? නෑ ඒ වගේ දර්ශනයක් ගත්තාම හාත්පසකින් එක එක න්‍යායයන්ගෙන් පෙන්වුවම තමයි ඒක වඩා නිවැරදි වෙන්නේ. නමුත් අපි කට්ටිය හිතන්නේ හොඳට පෙන්වන්න එකම දේ පෙන්වන්න ඕනේ කියලා. එතකොට එකම දර්ශනය. ඒ වගේ ඔය නිවනම පෙන්වන්න සලායතන නිරෝධය කියලා එක එක පරයයන්ගෙන් එක එක විදිහට අපි කියලා දෙනවා කතා කරලා. අද මම හැබැයි ටික සුවිශේෂී කළා වෙන මොකුත් නෙවෙයි. මේ දර්ශනය කියන එක ටිකක් නිබර කරලා පෙන්වුවා මේ වචනයක් එක පාවෙන ලබු කබල් වගේ උඩින් දුකට හේතුව තණ්හාව නැති කළොත් කිය ගහගෙන යන්න එපා. ඔක කියන්නේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන ලෝකයකට මේ වගේ දර්ශනයක් තියෙන මානසික මට්ටමක මෙහෙම වෙන්න කියන එකයි. කියන ටික මතක් කරලා. ඒකෙදි කෙටියෙන් මම ඊට පස්සේ ඒ දර්ශනයේ ඉඳලා මාර්ගයට ඇවිල්ලා මාර්ගයෙන් නිවන කියන්නේ මොකක්ද කියලා අරමුණක් ගන්න ජාති ජරා මරණ නැති බව පෙන්නනවා. තව පැත්තකින් මම ඔයගලන්ට නිවන කියන එක මොකක්ද කියලා පෙන්නනවා. අද දවසේදී අපිට කෙනා ගන්න තම තමන් වශයෙන් කරගන්න. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී මුතු මැණික් ලෝකවල කොළඹ රට එංගලන්තය ඇමරිකාව කියලා යම් තාක් බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නේද? ඇති බවට අපිට සිහි කරන්න පුළුවන්. ඔන්න ඔය සියලුම ගති වලට කියන සංස්කාර කියලා. මෙන්න මේ සංස්කාරයන්ගේ සංසිඳීමට සංස්කාරයන්ගේ උපසමයට කියන නිවන කියලා. ඔය සියලුම ගති ඔබ තුල මෙහෙම ඉන්නකොට මේ බාහිර ලෝකයක් ඇති බවට විතර නෙමෙයි තිබුණු බවට හෝ තියෙන බවට හෝ අතේ පොඩි කාලේ ඉස්කෝලේ මෙහෙමයි තිබුණේ අම්මලා තාත්තලා දැන් නැහැ. නමුත් බලන්න කියවන්න පුළුවන් නේද? දැන් මට ගත්තාම අපේ ගෙවල් වල ඉස්සෙල්ලාම තිබුණේ ගුරු පාර. ඒකේ තිබුණු ගස් ටික ඉතින් කියන්න පුළුවන් මට. දැන් අද එහෙම එකක් ඇත්තෙම නෑ ඒවා තාරපාරවල. නමුත් බලන්න මේ මනස භවය කියන එක, ලෝකي කියන එක. එතකොට ඒ ඔක්කොම අපේ මනසේ තියෙන ඒ විදිහමයි දැන් මේ ඉන්නවා කියලා තේරෙන දේත් පොඩි කාලේ හිටියා කියලා තේරෙන දේත් දෙකම අපේ මනසේ. තමහරට ඇස් දෙක වහගත්තා මෙතනින් එහා පැත්තේ බිත්තිය තියෙනවා කියලා තේරෙන දේ පොඩි කාලේ අපි ඉස්කෝලේ ආගිය පාරේ ගහක් තිබුණා කියලා තේරෙන. අද එහෙමවත් නැහැ. ඒකයි මේ එහා පැත්තේ බිත්තිය තියෙනවා කියලා තේරෙන එකයි අතර වෙනසක් නැහැ. එකම නිමිති. මේ කතා කරන්නේ ටික ගැඹුරුයි. ඔන්න ඔය මානසික තියෙන ඔක්කොම එකතු කරලා කෙටි කරලා කැටි කරලා කියනවා සංස්කාර කියලා. ඔය සංස්කාරයන්ගේ ස්වභාවය තමයි අනිත්‍යයි. ඉස්සෙල්ලා එකක් මතක් වෙනවා. තව එකක් මතක් වෙනකොට මේක නැහැ. තව එකක් මතක් වෙනකොට මේක නැහැ. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. උපජ්ජිත නිරුද්ධ. ඉපද නිරුද්ධ වෙනවා. ආ පවතින්නේම නැහැ. තේසං උපසම්මසුකු. ඒ සංස්කාර සංසිඳීම සැපය. අංගේ සංස්කාරයන්ගේ සංසිඳීමට කියන නිවන කියලා.
ඒ සංස්කාරයන්ගේ සංසිඳීමට කියනවා නිවන කියලා. ඒ කියන්නේ මෙහෙම හිටියොත් ඒ මනස අරිහත්ත්වයට පත්වෙච්ච කෙනෙකුගේ මනස නිවනට නැමිලා නිවනට නැඹුරු වෙලා නිවනට බරව පවතිනවා මිසක භවයට නැමිලා ඒ කියන්නේ අර තියෙන වත්ත පේනවා, දරුවා පේනවා, මුණුපුරා පේනවා, ගෙදර පේනවා කතාවක් නැහැ. සංකත දේවල් අහුවෙන්නේ නැහැ. ඒක වේලා තියෙන මේ ධම්මායතනෙ හිස්කමින්. ඒකයි නිවනට කියන්නේ බාහිරයි. ධම්මායතනෙ පරියාපන්නයි කියලා. බාහිරයි කියලා කියන්නේ මනසට සාපේක්ෂව ධම්මායතනෙ බාහිරයිනේ. ඇහැට සාපේක්ෂව රූපේ බාහිරයි වගේ. අපේ සිතේ සිතුවිලි වල ගති. එහෙම නැතුව මේ නිවන කියලා හිස්කමක් තියෙන ඕගොල්ලෝ භවනා කරගෙන ගියාම මේ නිවනට වැටෙයි කියන තැනක නම් හිතන්න එපා. අද ඕගොල්ලන්ට මේ සිහි කරන්න තියෙන නිමිති ටික සංසිඳීමට කියනවා මොකද්ද? නිවන කියලා. ඉදාර දුක්ෙන්ද තියෙන නිමිති නේ. යම් ඕනම තැනකට සිහි ඇතුවම සිහි කළා නැගිටලා යන්නත් පුළුවන්, ඒ දේ බලන්නත් පුළුවන්, ගිහිල්ලා එන්නත් පුළුවන්. යන්න ඉස්සෙල්ලව ගිහිල්ලා ආවෙන් පස්සෙත් ඉතුරු වෙන්නේ. මම උපමාවකට හම්බෙලෙම කියන්නේ මොකද්ද? කණ්ණාඩිය ගාවට ගිහිල්ලා මූණ බලලා එන්න පුළුවන්. යන්න ඉස්සෙල්ලත් අපේ ඡායාව කණ්ණාඩියේ තිබුණේ නැතුව ගිහින් එද්දිත් ඉතුරු නොකොට. මේ ඒ විදිහට රහතන් වහන්සේ කියලා කියන්නේ ආයතන පරිහරණය කරනවා කැඩපත ඔක්කට උපමාවෙන්. අපි වගේ දැන් යන්න ඉස්සෙල්ලා සේනාසනේ තියෙනවා. තියෙන එකට යනවා ගිහිල්ලා ඉඳලා වගේ වෙන්නේ. ඒ නිසා තව පැත්තෙන් ගත්තාම සංස්කාරයන්ගේ සංසිඳීම ඉවරයි කියලා ගන්න. එතකොට ඔයගොල්ලෝගේ මනසේ තියෙන ওই පරියය මම මාර්ගය කියලා දෙනවා දැන්. ඔයගොල්ලෝගේ මනසේ තියෙන ওই සංස්කාර සංසිඳෙන්නේ නැතියි. නෑ අවිද්‍යාව තමයි සංස්කාර සංසිඳෙන්නේ නැත්තේ. කුල් හිතන්නේ හිතන දේවල් බාහිර තියෙන ඇත්තම දේවල් කියලා හිතන හින්දායි. හිතෙන හින්දායි. ඔයගොල්ලන්ට හිතෙන්නේ මේ සංස්කාර ධර්ම. ඒ කියන්නේ ඉපද නිරුද්ධ වෙන සිතිම උපද්දපු නිමිති මාත්‍රයක් කියලා හිතෙන්නේ නැතුව සිහි වෙන දේ තිබුණා හෝ තියෙනවා. දැන් තියනවා නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් තිබුණා හෝ කියන තැනකින්. තිබුණා හෝ තියෙන කියන තැනකින් ඔයගොල්ලන්ගේ මනසේ නිමිති ඇත්ත කරලා තියෙනවා. ඒකයි ඔක සංසිඳෙන්නේ නැත්තේ. අමුචලවෙත් ඇත්ත හොඳට මතක තබා ගන්න ඔය සංස්කාර සංසිඳවන්න තියෙන ආර්ය අෂ්ටාංගම. ඒ කියන්නේ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි කියලා තිබුණා සහ තියෙනවා කියලා පෙන්නන වාරයක් ගානෙම තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි කියන එක ඕගොල්ලෝ පෙන්නුවොත් විතරමයි තියෙනවා කියන එක ඇත්ත වෙන්නේ. ඒක අතහැරෙන්න. එහෙනම් ගන්න එපා. මෙහෙම බණ අහහයි නොකර නිවනට වැටේ කියලා මේ තුල කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඔයගලන්ට වෙන ෂෝට් කට් නම් යන්න හදන්න එපා. තමන් කරගන්න යමක් තියෙන කාලයක් නැති වෙනවා මිසක වෙන කෙටි ක්‍රම තමන්ම ගහපු ගැට. තමන්ම තියනවා හිටිය කියලා ගහපගත්ත දේවල් තමන්ටම තිබුණා නෙමෙයි තියෙන. උදාහරණයක් හැටියට දරුවා ඉන්නවා කියන හිතුවිල්ල ඕගලන්ට කවදාවත් නවත්තන්න බෑ. ඇයි මේ මනසත් හරියට කේලම් කියනවා වගේ ඊගාවට මහ පුදුම ප්‍රයෝග කරන්නේ. අපි හිතියෙත් නෑ ඉන්නවත් නෙමෙයි කිව්වහම නැත්නම් මොකද හිටපන්කෝ මං උන්නම් ගිහිල්ලා පෙන්නන්නම් කියලා ගිහිල්ලත් පෙන්නන්න පුළුවන් මට්ටමක තියෙනවනේ කියලා ඉතියදීලා. ඇයි ගියාමත් මේ ඉන්නේ දරුවා කියලා පෙන්නන්න පුළුවන් මට්ටමක තියෙනවනේ. නමුත් අපි හිතියත් නෙමෙයි ඉන්නවත් නෙමෙයි ඉන්නේද නැහැ කියලා මේ තුන් කාලෙම අපිට පෙන්වන්න පුළුවන් නම් අපේ මනසට නෑ ඔබ රැවට්ටුව මිසක ඇත්ත මේකයි කියනක අන්න එදාටයි මේ සංස්කාර සංසිඳෙන්නේ. ඒකෙ මම මතක් කළේ දරුවා හිටියා හෝ දරුවා ඉන්නවා කියන තැනක හිත සිහි කරන ගානේ හිටියත් නෙමෙයි ඉන්නවත් නෙමෙයි ගිහිල්ලාද බලන්න බෑ කියන තැනකින් ඕගොල්ලන්ට පෙන්වන්න වෙනවා. පෙන්වීමෙන්මයි ඔක ගලවන්න වෙන්නේ. ඒකෙදි ඕගොල්ලන්ට පෙන්වන්න වෙනවා අතීතයේද දරුවෙක් හිටිය නෙමෙයි. ඒ කියන්නේ මානසික දරුවෙක් ඉන්නවා කියන හැඟීම තියෙන්නේ මේක මොන විදිහටවත් ගැලවෙන්නේ ගලවන්න ඕනේ.
මේ හැඟීම ඇත්ත පෙන්නලා. දරුවෙක් ඉන්නවා කියන හැඟීම තියෙද්දි නෑ. ඇත්තට මුනේ වෙච්ච සිද්ධිය පෙන්නන. ඇත්තට මුනේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිටට එනකොට තමම උපමාවක් කරගෙන ටීවී එකේ වගේ පුද්ගල නොවන රූපයක්. ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ දරුවානේ කියලා හිතුවාම මේ හිතපු එකයි පෙනුන එකයි දෙකම එකට ගැට ගහලා නේද මේ දැනුම හදාගත්තේ. ඔන්න දැන් දැනුම හැදුණු පැත්තේ බලනකොට දරුවා කියලා දැනුමක් Taman තුළ හැදිලා තියෙනවා. හැබැයි තිබිලා නැහැ කියන එක පේනවා. මොකද ඇස් ඉදිරිපිට රූපය ආවහම මේ මගේ දරුවානේ කියලා හිතලා හිතපු එකයි පෙනුණු දේ දෙකම එකට ගැට ගහලා මේ දැනුම ඇති උනේ කියලා පෙන්වුවාම හිතියා නෙමෙයි හැදුන හැටි පෙන්වනකොට මේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා. දැන් දරුවා කියලා සිහි කරනකොටත් බාහිර තියෙන අනාත්ම රූපයක් නේද කියලා සිහි කරන එක මනසේ තියෙන්නේ මෙහෙමයි කියලා දෙපැත්ත පෙන්වන්න වෙනවා. බලන්න කියලා ගියොත් එහෙනම් දරුවා බලන්න පුළුවන් නේ කියන තරකින් කෙලෙස් හදනවා. බලන්න කියලා ගියොත් වෙන්නේ කන බොන ආහාරයෙන් ඇතුළු සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිටට එයි. එනකොටම දැන් මේ දරුවා කියලා සිහි කරන්න පුළුවන්කම අර රූපේ දකිනකොට මම සිහි කරගන්න එක නේද වෙන්නේ. ඒ රූපේ දරුවා නෙමෙයි. ඒ රූපේ දකිනකොටම දැන් දරුවා කියලා මේ සිහි කරන්න පුළුවන් හැකියාව අවදි කරගන්න එක වෙනවා. ඔකට තමයි ඔක ලස්සනට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ මහා කත්තර මහ රහතන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේ. එකපාරක් ඇහින් දැකපු රූපෙට හිතුවාම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ මේ ප්‍රපංච සංඥාවෙන් යව යට කරනවා කියලා. අතීතයේදී ඇස් ඉදිරියට ආපු රූපෙට ප්‍රපංච සංඥාවක් හදාගත්ත හැටි දැන් ප්‍රපංච සංඥාවම සිහි කරන හැටි අනාගතයට බලන්න ගියාම රූපය දකිනකොට මේ අත්දැකීම සිහි කරගන්න හැටි. අතීතයේ අනාගත වර්තමාන කියන තුන් කාලෙම සිහි කරන්න පුළුවන් පුද්ගලයා හදාගත්තේ සිහි කරන්න පුළුවන්කම තියෙන අවදි කරගන්නේ තමන්ගේ පැත්තෙන්. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඉදිරියට ඇවිල්ලා තියෙන රූපය සමානව අනාත්මයි. ඔක පෙන්නනවා. පෙවුනහම පේන්නේ නැහනේ. ඒ හින්දා තමයි චිත්ත සමාධිය වුනේ. සමාධිය වඩන්න අමාරුයිනේ. ඒ හින්දා තමයි සීලය වුනේ කාය වචන දෙක සංවර කර. කාය වචන දෙක සංවර කරගෙන ටික ටික හිත වඩ දරුවා අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙනකොට සිහි වෙන වාරයක් ගන්න හිතියත් නෙමෙයි ඉන්නවත් නෙමෙයි කියන එක ටික ටික පෙන්වන්න ඕනේ. එකපාරට පෙන්න හිත වඩන්න. හිත වඩ පෙන්වන්න. එතකොට තමන්ගේ මනසේ ඇති බවට සිහි වෙනවා. හැබැයි සිහි වෙන දෙයට සාක්ෂි නැහැ. බාහිර කෙනෙක්ව සිහි කෙරුවට තමන්ටම ප්‍රශ්නයක් තියෙනවා. කෙනා කියන කෙස්ද ලොම්ද නියද හැමද මස්ත සසදින රූපෙට. දැන් කෙනා කියලා දේශප්‍රිය මහත්තයා කියලා හිතනකොට මම විමර්ශන නුවණින් පෙන්වුවේ නැත්තම් කෝ දේශප්‍රිය මහත්තයා මේ ඉන්නේ කියලා රූපෙ පෙන්වනවා. පෙන්නපු ගමන් පිළිගන්නවා. එතකොට අදහසයි රූපයයි දෙක එකට සම්බන්ධ වෙච්ච ගමන් જાති. කෙලෙසිය ස්කන්ධය සම්බන්ධ වෙච්ච ගමන්. දැන් දේශප්‍රිය මහත්තයා කියනකොට කවුද දේශප්‍රිය මහත්තයා කියන්නේ? රූපේ කියන්නේ කෙස්ද දේශප්‍රිය මහත්තයා කියන්නේ ලොම්ද නියද දද්දහම මැච් වෙන්නේ. බහලන්න බෑ. පස්සට එනවා. ඔහොම පෙන්නකොට මේ ගතිය මේ රූපෙට බහලන්න බැරි වෙනකොට මෙතන තියෙන ඇත්ත ටික ටික එනවා. මෙහා ටික ටික පස්සට යනවා. මේක පෙන්වන්නේ නැහැ කියලා කියන දේශප්‍රිය මහත්තයා කියනකොටම සිහි වෙනවා. සිහි වෙන ගතිය රූපේ පෙන්නකොටම විපස්සී නැත්තම් මේ ඉන්නේ කිල්ටක් ගලල්ලා ගන්නවා. ওই විදිහට ඕගලන්ට වෙනවා මේ සංස්කාරයේ සංසිඳීම වෙන්න නම් එහෙම දේවල් භෞතිකයේ තුල නැහැ කියන එක ඔප්පු කරන්න. ඒකයි ධාතුව පිළිසින් දකින්න වෙනවා. ඒ ටික පෙන්නන්න ඒ ඕගොල්ලෝ ඇත්ත දකින්න රූපේ කියලා කියන්නේ මොකද්ද? කරන්නේ මොකද්ද? සංස්කාරයක සංසිඳීම වෙන්නේ. නිවන් දකින්නවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. තියනවා කියන ප්‍රපංච නිමිති එකින් එක ගැලවිලා යනවා. අපේ අඩු වෙනවා. මේ නිමිති අඩු වෙයි කියලා අපි දන්නේ. මෙහෙමයි අඩු කරන්න කියලා දන්නේ. මේ සංසිඳුණු දවසට නිවන කියන්නේ කියලා අපි දන්නේ. ඒ හින්දාම අපි මේ ප්‍රතිපදාවෙන් අහකට ගිහලා මෙච්චර භාවනා කරනකො අපි නිවන නැහැනේ නිවන් දකින්න නැහැනේ කියන තැනකින් තමයි ඉන්නේ ඔක්කොම. වෙනවා දන්නවා නමුත් මේ න්‍යායයක් හඳුනගන්න. ඉතින් ඔය ටික තමයි කියලා දෙන්න තියෙන තව මොකක්ද තියෙන ප්‍රශ්න. මම හඳුනන්නේ
අපි දැනගන්න කොටස නැත්නම් දන්නා නුවණ දිගින් දිගට වඩාගෙන යාම විසාද මේ වෙලා තියෙන මේ දක්න මොනවද දන්නවද? මේ දුකට හේතුව මේකයි කියලා අපි දන්න මට්ටම විවිධ ප්‍රදේශ විවිධ මාර්ග ඔස්සේ ලබා ගැනීම ඉන්නවා. අපිට යම් අදහසකුත් තියෙනවා මේ විදිහට සත්පුද්ගලභාවයෙන් ගන්න නිසා දුක එන බව. හැබැයි ඒක කොයි විලාකවත් දක්න තැනකට ගෙනියන වැඩපිළිවෙලක් අපි යෙදලා නැහැ කියන එකද ඒ නිසා භාවිතා බහුලීකතා. ඒ දන්න දර්ශනය භාවිතා කොට බොහෝ කොට භාවිතා නොකරන එකේ දෝෂය තියෙනවා. ඒක නොකර කොහෙත්ම කරන්න බෑ කියන එක දුන්නොත් බෑ. ඉතින් දෙහිනේ ඉතින් හොඳට හිතන්නකෝ. ඔබතුමාම මේ රූපේ පුද්ගලයෙක් කියලා හිතුවනම් දැන් ඔබතුමාම රැවටෙනවා නම් ඒ නිසා පුද්ගල භාවයකුත් මනස තියෙනවා. ඉතින් ඕක පුද්ගලයෙක් නෙමෙයි කියන එක ඔබතුමාම පෙන්වුවොත් විතරම නම් මේක ගැලවෙන්නේ. ඒ ගෙවෙන්නේ. ඉතින් ඕක කරන්නේ නැහැ. ඈ? උච්චතව විවිධ පැතිවලින් ඇහුවයි කියලා විවිධ පැතිකඩ වලින් ඇහුවා. අහලක් කවදාරි කරන්න වෙනවා. ඇහුවත් මොන හරි දෙයක් ඇහුවට හරියන්නේ. මේකට අදාළ දේම අහන්න ඕනේ. අහන්න පොඩි උපකාරයක් තියෙයි. හැබැයි මේ දර්ශනයට දර්ශන ගොඩක් වෙලා හරියන්නේ නැහැ. නිවන නම් නිවන කියන එක මෙන්න මේකයි කියලා ගත්තාම නිවන් ගොඩක් නැහැ. දුකේ නිවීම ගොඩක් නැහැ. එතකොට ප්‍රතිපදාවල් ගොඩක් නැහැ. ඒක නැවත නැවත කරන්නම වෙනවා. සීල සමාධියක් අත්‍යවශ්‍යයි. මේ අනික එක කොටසක් තියෙන කොච්චර ඇහුවත් හොඳට මතක තියාගන්න ඇහිමේ සීමාවෙන් යන්න පුළුවන් එක්තරා කොටසකට විතරයි. එක කොටසක් තියෙනවා අනිවාර්යයෙන්ම කළ යුතුමයි. තමන්ලා ගැටේ ගැහුවේ තමන්ම ලෙහා ගන්න වෙනවා පයින්. අන්න එතරම් ඒ ස්වාමීන් වහන්සේ මම විමසුවේ. ඒ කියන්නේ අපි ඔය සත්‍ය ඥානය කියන එක ඔස්සේම කල් ගත කරලා ඉවර වුණොත් කෘත්‍ය කියන කොටසට ඉතුරු කරගන්න නොයේදී හැබැයි මෙහෙමයි නිවැරදිව මොනවා හරි එකක් නෙමෙයි. දැන් අපි මේ කතා කරනවා වගේ හොඳට Tamanටම මේ දර්ශනය හොඳට පුළුල් වෙන විදිහට නැවත අහලා හොඳට කෙලෙසි බුරුල් වුණොත් කෘත්‍ය ඥානයට Tamanට පහසුවක් එනවා. ඒකෙන් පහසුවක්. හැබැයි කටියුතුම. හැබැයි සීලයෙන් සිත සම්වර කරගෙන එතනදී මෙහෙමයි. සීලයෙන් හිත සමාධි කළා මේ ඇත්ත දැක්ක යුතුයි. ඔයගලන්ට හිතෙන්න පුළුවන් අනේ කොහොමද අපිට ඉතින් මේ හිත සමාධි කරගන්න බැරි අපි ඉතින් එච්චර සීල රකින්න අය නෙවෙයිනේ කියන දැනකින් වගේ. නමුත් එහෙම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ ඒකයි මේක අඩුම කළා පන්සිල් කියන තැනකින් පෙන්නලා කෙටියෙන් ගත්තාම සීලේක කෘත්‍යයක් තියෙනවා. සීලේක කෘත්‍ය කියන්නේ සීලෙන් කරන කෘත්‍ය විපලිසර නොවීම සඳහා. දැන් ආරියස්ථාංග මාර්ගේ වඩන්න සුදුසු අන්තිම කෙනා හැටියට පෙන්නන්නේ. දැන් අපි ගත්තොත් මිච්ඡා ජීවය ගන්න. එතකොට මිච්ඡා ජීවය කියලා කියන්නේ මොකක්ද? මේ මද්ද්‍රව්‍ය වලදාන් කිරීම, විෂ වර්ග වලදාන් කිරීම, එතකොට මස් පිටස සත්තු වලදාම වගේ දේවල් ගන්න මේවා කිරුවාම Tamanටම කොච්චර පසුතැවිල්ල ඇති වෙනවනේ. එතකොට දැන් ඒ වගේ දෙයකින් වැළකුණාම Tamanටම පසුතැවිලි වෙන්න තියෙන gati අඩුයි. අර මනස පසුතැවිලි වෙන දුක්සහගත වටපිටාව වෙනකොට සමාධි කරන්න බෑ කියන අදහසයි කියන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ඔබතුමා ඕගොල්ලෝ අතින් මොන හරි අඩුපාඩුවක් වෙච්ච සිද්ධියක් නිසා හිත සමාධි කරන්න බෑ කියන තැනකින් නෙමෙයි. උදාහරණයක් ඇටියට ගන්න මේ අඟුලිමහල් තෙරුන් වහන්සේ බණ ටික අහලා තේරෙන මට්ටමට එනකොට මේ පන්සිල් රැක හිටපු කෙනෙක් නෙමෙයි. ධර්මය අහනකොට සිල්වත් වෙනවා. උග්ග ගෘහපතිතුමා එක බණපදය අහලා ඉවරනකොටම අනාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයටපත් වෙනකොට බණ ටික අහන්න බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනකොට උයනටත් උග ගෘහපතිතුමා හොත්තටම රාබිලා වත්තලා තමයි හිටියේ. ඒකෙන් කියන්නේ ඔබේ පෙර සීලයක තිබුණු අඩුවක් මේ දැන් භ්‍රමචර්යාවට
බලපානවා කියන එකකින් නෙමෙයි. මේ දැන් ඔබට පුළුවන් ඒ කොච්චර වැරදිද මේ දැන් ඔබට කය වචන දෙක වැරදි නොවන තැනට ටක් ගාලා හදාගෙන හිත සමාධි කරන තැනකට යන්න පුළුවන් නේද? ඉතින්දල පටන් ගන්න. පුළුවන් කියන එකයි. කියන අතීතයෙන් අර සරකන් සක්‍යගේ ඉග වෙන්නත් නේ. ඒකෙදි ඒකේ පෙන්වන හොඳට මොකද්ද? මෙයා කොච්චර බණ අහලා හොඳට ධර්මය දන්න හැබැයි සුවාන් වෙලා නැහැ. ඒත් බීලා තියෙනවා. බිව්වට 100න් ඉන්න වෙලාවට බණ හිතනවා. ඒ තියා දවසින් දවස වැඩි දියුණු වෙලා තියෙනවා මිසක ඒ බිව්ව කම නිසා පිරිහිලා නැහැ. ඒකයි මේ ශාසනය අනිත් හැම එකකටම වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා දුස්සීල පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මරණයෙන් පස්සේ දුගතියකට යනවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ චුට්ටක් දුගතියකට යන්නේ අභිවෘද්ධියකට පත් වෙනවා. දුස්සීලයි. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ දුස්සීල නම් අපායම තමයි කියලානේ. දැන් සරකාණ කෙනා බලන්න සරකාණගේ චරිතය. බුදුරජාණන් වහන්සේ හම්බුණා බණ ඇහුවා හැබැයි දුස්සීලයි. සිල් රකින්නවත් බෑ. බොනවා කොච්චරද කියනවා බිම කානුපල්ලේ වැටෙනවා. හැබැයි 100න් එන්නකොට ආයෙත් දහම හිතනවා. ආයෙත් බොනවා. දුස්සීලයි. හැබැයි දුස්සීල වුණාට මෙයාගේ නුවණ එන්න වැඩුණා. වැඩිලා මැරෙන්න ඉස්සෙල්ලා දවසේදී බොණ්ඩ යන්න යනකම බුදුරජාණන් වහන්සේ මගදී හම්බ වෙන්නේ. හම්බෙලා බණ කිව්ව සෝවාන් වුණා. උනාට පස්සේ බිව්වේ නැහැ. හැබැයි ලෝකයා දන්නේ එතකම් මේ ඒ ඉස්සෙල්ලා දවසේ රැ වෙනකම්මනේ. අප්පු එයා සිල් රැකපු කෙනෙක් නෙමෙයි සෝවාන් වෙලා. සරකාණේ සෝවාන් වුණා කිව්ව. එයා සිල් රැකපු කෙනෙක් නෙමෙයි හොඳට බීපු කෙනෙක්. එහෙනම් කාටද සෝවාන් වෙන්න බැරි කියලා ඔක්කොම කට කියන්න ගත්තා. නමුත් මේ බුදුදහමේ තියෙන දෙයක් තියෙනවා. මේ ධර්මයේ විසින් එයාව හදනවා ඊට පස්සේ. දැන් අපේ තන දුස්සීල කෙනාට බෑ කියන තැනකින්. නමුත් එහෙම නෙවෙයි අර තමන් හොතටම පසුතැවිලි වෙන්න පුළුවන් ඒ වගේම ලෝකෙන් අපවාද දෙන්න පුළුවන් මට්ටමේ රළු පැවැත්මෙන් අතහැරෙන්න. එතන ඒ ටික විතරයි කියන එකෙන් කියනවා එක දෙයක් කියන්නේ සමහර පන්සිල් පදයක් කැඩේ කියන කැඩුනත් නොසලකා හැරෙන්න දෙවනු වතාවට තමයි ධර්මයට උත්සාහවත් වෙන්න කියන එක කියනවා. අර පහ විතරක් කිය නොකටියුතු උල්නම් පහ කියන ටිකෙන් පෙන්නලා මේ ටික නොකරන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න සුදුසුයි කියන ටිකෙන්. එතකොට ආපහු දෙවනුවට වැරද්ද හදා ගන්නවා ආපහු උත්සාහවත් වෙන සරකාණි වගේ. ඔහොම වෙලා යම් දවසක් තියෙනවා මේ ධර්මයෙන් මෙයාව හදනවා වැරදි වෙන්නේ නැති දැනකට. සරකාණි සාක්‍ය සෝවාන් වෙච්ච දවසේ ඉඳන් බිව්වේ නැහැ. හැබැයි හොඳට පෙන්නනවා බුදුරජාණන් වහන්සේගෙන් බණත් අහලා ධර්මයක් දන්නවා. ඒත් බීලා තියෙනවා. බිව්වත් සිල් රැකේ නැතත් එයා බණදාන් හිත තව වැඩුණුකම හින්දායි නුවණින් ගුණිනුත් වැඩුණුකම හින්දායි සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අය සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිකම්ම ආයත නෙමෙයි. ඒ වගේ අයටයි පෙන්වන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා දුස්සීලයි නමුත් මරණ පස්සේ දුගතියට යන්නේ. දුස්සීලයි මරණ පස්සේ දුගතියට යනවා කියන්නේ වැරද්ද මතම. අනේ ඉතින් අපි සිල් රකින්න බෑ අපි ඉතින් බොනවා මේ වැරදි වැඩ කරනවානේ. ඉතින් අපි සිල් ගන්න තරම් සුදුසු නැහැ කියලා වැරද්ද මතම ජීවත් වෙන කෙනා අපායට. මම කියන්නේ ලෙඩුනේ ස්පිරිතාලයට හොඳයිද නෑ? තමන්ට සිල් රකින්නත් බෑ. සිල් කැඩෙනවා. අපහසු වෙනවා. ඒ හින්දාමයි බල භාවනා කරන්න ඕනේ. ඒ සිල් නොකඩෙන தත්ත්වයටපත් නොකඩෙන මට්ටමට හිත ස්ථාවර කරගන්න. එයා තමයි වඩාත්ම සුදුසු. එයා තමයි යෝනේ. එයා තමයි වඩාත් සුදුසු. ඒ නිසා සාමාන්‍ය මට්ටමක සිල්වත් කම ඇති සිල්යක පිළිපලා හිත සමාධි කරන්න තමයි ටිකක් අමාරු. ඒකට ඉතින් ටිකක් හොඳ උත්සාහය යොදන්න ඕනේ. ඒ යම් මට්ටමක චිත්ත සමාධියක් ඇති කරගෙන ටික ටික හිතන්න. ඊට පස්සේ භාවනා කරනවා කියලා S2 වහගෙන එක තැනක ඉඳ හුරු කරන්න ඕනේ. ටික ටික තමන් යද්දි හිතලා බලන්න. දැන් පාර යනකොට පුද්ගලිය සත්‍යයක් මේ කොම ඇහැට පෙනෙන රූප ටීවී එකේ පෙනෙන රූප හා සමානයි නේද? ටීවී එකේ පෙනෙන රූපේ කෙනෙක් කියලා පේනවා වගේ මේ රූපත් පේනකොට මට නේද මේ ස්ත්‍රියක් පුරුෂයෙක් මනුස්සයෙක් බාලයෙක් මහල්ලෙක් කියලා පේන්නේ. නිකමට හිත ඉන්න. එහෙම හිතනකොට නෑ මේ ස්ත්‍රියකින්ද මේ ස්ත්‍රියක් කියලා පේන්නේ. පුරුෂයෙක්ින්ද මේ පුරුෂයෙක් කියලා පේන්නේ. තව ටික තර්ක.
ඒතර හැමතෙද ස්ත්‍රී කියන්නේ? මාස්ද ලේද නහරද? ස්ත්‍රී ලේ පුරුෂ ලේ කියලා තියෙනවද? ඈ ඒ වගේ තමයි ටික ටික තර්ක කර මේ යනගම තර්ක කරනවා හිතනවා ඔහොම කර කර ටික ටික ඉන්න බලන්න ඉබේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැද්ද කියලා. අපි ඉතින් ගෙඩි පිටින්ම වට්ටියක තියලා කවුරු හරි හාමුදුරු නමක් හරි ගිහි කෙනෙක් හරි සෝවාන් ඵලයේ දෙයි අපිට මේ දේශනාවෙන් කියලා වට්ටිය පිටින්ම සෝවාන් ඵලයේ දෙන දේශනාවක් කන ඉදිරියට එනකන් ඉතින් ඉන්නවා අපි. නමුත් මේ කටයුත්ත කළා නම් ඇත්තටම සෝවාන් ඵලයටපත් වෙලා හොඳට මතක තියාගන්න කිසිම හාමුදුරු කෙනෙක්වත් ගිහි කෙනෙකුටවත් තමන්ව සෝවාන් කරවන්න බෑ. මේ බණ ටික කියන්න පුළුවන් තමන්ගාව ඒ ගතිය තිබුණොත් තියෙන එක අවදි වෙනවා මිසක නැති වුණොත් නෑ. බුදුරජාණන් වහන්සේ එක දේශනාවයි කරන්නේ. ඒ දේශනාව අහනකොට සමහර කෙනෙක් රහත් වෙනවා, සමහර කෙනෙක් අනාගාමී, සමහර කෙනෙක් සකදාගාමී, සමහර කෙනෙක් සෝවාන්, සමහර කෙනෙක් මේක නම් මහා මොකද්ද ඇත්තක් කියනවා වගේ කියන අනුමාන ඥානය. සමහරට එහෙමත් නෑ. තමන්ගාව තියෙන ඇත්ත එක එක්කෙනා ඒ මට්ටමට සිහි කරගත්තා මිසක කවුරුවත් මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාගේ මොනවල් බලලා එක එක මට්ටම් දුන්නා නෙමෙයි. ඒ හින්දා තමන් පුරුදු කරගත්තා. නේද? හරි දැන් ප්‍රශ්න හරිද? සාමාන්‍යයෙන් දැන් අපි සංස්කාර ගැන කියනකොට අපි කාය සංස්කාර, වාචික සංස්කාර, මනෝ සංස්කාර කියලා ආකාර තුනකට විග්‍රහ කරනවා. ඔන්න වල පොඩි ගැටලුවක් තියෙනවා. කාය සංස්කාර කියලා කියන්නේ ඇත්තටම මොකක්ද කියලා? කාය සංස්කාර කියලා කියන්නේ කයේ උපදින නිසා, කයේ හටගන්න නිසා කාය සංස්කාර කියලා කියනවා. කාය සංස්කාරය නෙමෙයි. කාය සංස්කාරේ කය නෙමෙයි. කය කියන්නේ මේ සතර මහා ධාතු කය. මේ කයේ පැවැත්මට උදව් වෙන කය ඇසුරු කරගෙන උපදින සංස්කාරයට කාය සංස්කාරය කියනවා කියලා ආස්වාස ප්‍රස්වාස. ඒක වෙන්නේ චේතනාවකින්. එතකොට සිතේ සම්පූර්ණ සිතුවිලි නතර වුණොත් අපි නිකම් උදාහරණයක් කියමු ဒုတိ ය ධ්‍යානය වගේ යන තැන මට්ටමට යනකොට ඒ මට්ටමේ චේතන නතර වුණොත් ආස්වාස ප්‍රස්වාස නතර වෙනවා. අපි නිවන කියන්නේ සංස්කාර නිරෝධය නම් ඒක කාය සංස්කාරات ඒ වෙලාවේදී නිරෝධය. නිරෝධය කියන්නේ අවිද්‍යා නිරෝධයෙන් හට ගන්නා වූ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාරයන් නිරුද්ධයි. මනසේ තුලින් තියෙන අවිද්‍යාත්මක දේවල් ටික නතර වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරය කියලා කියන්නේ ඒකයි. අවිද්‍යා නිරෝධ සංස්කාර නිරෝධ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සංස්කාරය නිරුද්ධ වෙනවා. ඊට පස්සේ සංස්කාරය තියෙනවා තවත් එක එක පැතිකඩවල. ප්‍රයෝග සංස්කාර කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ කර්ම ක්ෂය කිරීම පිණිස පවතිනවා. නැත්නම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන්න චේතනා අවශ්‍යයි. ඒක උදව් කරගෙන අනිත් කර්ම අනිත් ධර්මතා නිරුද්ධ කරනවා මේ ධර්මයේ පිටල. එතකොට මේ ධර්මයේ පැවැත්. ගාවට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන කෙනාට සංස්කාර කියන්නේ. ඒ කියන්නේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. නිවැරදිව හිතනවා, නිවැරදිව කියනවා, නිවැරදිව කරනවා. හිතනවා, හිතින් කීන් කිරි. ඔය අපි හිතන ටිකම කර්ම කියලා අපි හිතින් කීන් කිරින් කරන ටිකම අතන සම්මා කියන වචනකින් හඳුන්වනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. එතන හිතින් කීන් කිරීමක් තියෙනවා. හැබැයි ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නෙවෙයි. ඒ ටිකට කියන සම්මා වාචා කම්මන්ත ආජීව කියලා. ඒක කර්ම රැස් වෙනවා කියන තැනකින් කතා කරන්නේ නැතුව සම්මා වාචා කම්මන්ත ආජීව කියලා මාර්ගාංගයක් හැටියට පෙන්වන්නේ ඒ නිසා. අනිත් හැම දෙයක්ම අතහැරෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව සහගතව කර්ම වශයෙන් හිතෙන් කියින් කිරින් සියල්ලම නතර වෙනවා. විඤ්ඤාණ සංස්කාර, අපඤ්ඤාණ සංස්කාර, අනිඤ්ඤාණ සංස්කාර සියල්ලම නැතුව සියල්ලම නතර වෙනවා. අපේ සාමනාසල් පොඩි ගැටලුවක් ආව. දැන් අපි දැන් පුද්ගලයන් මේ රූප සටහන දිහා හෝ සම්පේ ශබ්ද දිහා හෝ මේ රූප සටහන බලලා අපි ඒ තුලින් අද ගන්නවා මේ අපේ පුද්ගල සංඥාව අපේ මනසෙන් අද ගන්නවා. මොකද අපේ පුද්ගල සංඥාවෙන් ඈත් වෙන නමුත් අපි එල්බ ගන්න ඉඳී තියෙනනේ යම් කිසි වර්ණ සටහනක් මෙතන තියෙනවා. එතනින් ගැලවීම පිළිබඳව මහසි පොඩ්ඩක් විස්තර කරන්න. ඉස්සෙල්ලා උතෙන්ට එන්නකො. එතෙන්ට එනකොට ඔයාට ඉබේම තේරෙයි වර්ණ සටහනක් කියලා පේනෙන කමද මගේ මනසේ තියෙන සිද්ධියක් කියලා. එතකොට ඉබේම ඒ ටික අතහැරෙනවා. ක්‍රියාවලිය දැකීම. එතෙන්ට එනකොට රූපය පිටිසෙන් දකිනවා. එතෙන්ට එනකොට රූපයක් පේනවා කියලා පෙනෙන්නේ අපිට සංඥාවක් කියන තැනට හඳුනා ගන්නවා. එතකොට සංඥාව කියන හඳුනා ගන්නකොට රූපය අතහැරෙනවා.
එතකොට සංඥාවද ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියනකොට නාම ධර්මත් අතහැරෙනවා. කාමයේ අතහරිනවා රූපයට හිත තබල වර්ණ සටහනක් කියන තැනට හිත තබල පුද්ගල භාවය අතහරිනවා. සංඥාවක් කියන තැනට පැමිණලා රූපය අතහැරෙනවා. ස්පර්ශ නිරෝධයට හිත තියලා නාම ධර්ම අතහැරෙනවා. අනුපූර්ව ප්‍රතිපදාව. පටිවිආපෝතේ ජීවාය කියන එකත් ආය අතහැරලා. අතහරින්න ඕනේ ඒක අතහැරෙන්න. ඉස්සෙල්ලා පටිවිආපෝ තේජෝ වායෝ කියන තැනට හිත තබල පුද්ගල භාවය අතහරින්න. එතෙන්ට පැමිණියට පස්සේ නාම ධර්ම ටිකට හිත තබල රූපය අතහරින්න. අතහැරෙනවා කියන ප්‍රතිපදාව වැඩෙනවා ඉබේම එනවා. බරසාරකම එන්න අඩු වෙන ආපු ක්‍රමයේ එක නිසා යාට නුවණ එනවා ඉබේම. අද තමයි මේ රූපය දැන් කෙනෙක්මනේ හොඳට කෙලෙස් අඩු වෙන්න නෑ රූපයක්මයි කියන ටික පැහැදිලි පුද්ගලයා අතහැරෙනවා. තව හිත වැඩෙන්න රූපේ පෙන්වන්නේ රූපය ආරම්භය හම්බෙන්නේ මට රූප සංඥාවක් නේ කියලා සංඥාව හඳුනා ගන්න රූපය කියන ගතිය අතහැරෙනවා. ඊට සංඥාව කියන එක ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන මිසක තියනවා නෙමෙයි කියලා ස්පර්ශ නිරෝධේ නිවනයි කියන තැනකට දැස ගන්න දවසක්. එතකොට ඉතුරු වෙන්නේ බාහිර ඉඳලා අනුක්‍රමයෙන් ටික ආධ්‍යාත්මික පැත්තට. එහෙනම් ඔය ටික කරන්නකෝ බලන්න. හොඳයි එහෙනම් සාදු කියන්නකෝ. දැන් එහෙනම් මේ තුලින් පාල කරගත්තා මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්වතුන්වත් මේ ගෙවල් දොර රැකී අධිෂ්ඨානට අධිකෘත ශාසනම උදිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිව්‍යපත්න බෝධිගම උතුම් වන